7 වෙනි මාසයේ අද 11 වෙනිදා මම හරි නේද? ඔයගොල්ලන්ගේ ඒක ක්‍රියා අපි ඉගෙන ගන්න 11 වෙනි එක. මේක තියෙන්නේ පුතේ ශාකවල. ශාකවල ප්‍රධාන ජීවි ක්‍රියාවලිය. හරිද? ශාකවල ප්‍රධාන ජීවි ක්‍රියාවලිය කියන පාඩම. හරි ලේසි. හරි ආසයි. හොඳට අහන් හිටියොත් පුතේ එක සැරෙන් අපිට පාඩම් නොකර මේවා මතක තියාගන්න පුළුවන්. හරි නේද? එතකොට දූල පුතාලා අපි ඉස්සෙල්ලම අපි ඉගෙන ගමු. ඔයාලා දන්නවා ශාක ගත්තත්, සතුන් ගත්තත්, සුද්ධ ජීවීන් ගත්තත් ඒ කවුරුත් පුතේ ජීවීන්. හරිනේ? අපි මීට කලින් පාඩමක ඉගෙන ගත්තා නේද සත්තු ගැන ඉගෙන ගන්නකොට මේ ජීවීන් තුල සිදුවනෝ නේද පුතේ මොනවයි? රසායනික ක්‍රියාවලිය. ඒ ඕනම ජීවියෙක්ගේ දේහය තුල රසායනික ක්‍රියාවලිය සිදු වෙනවා. හරි නේද? ඒ ජීවීන් තුල සිදුවන පුතේ රසායනික ක්‍රියා වලට අපි කියනවා පුතේ ජෛව රසායනික ක්‍රියා කියලා. ජෛව රසායනික ක්‍රියා. ඒක කෙටි කරලා තියෙනවා මොනවයි? ජීවී ක්‍රියා කියනවා. හරි නේද? ඒතර ජීවීන් තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියා පුතේ රසායනික ප්‍රතික්‍රියා නැත්නම් රසායනික ක්‍රියා ජෛව රසායනික ක්‍රියා. ඒ ජෛව රසායනික ක්‍රියා කෙටි කරලා තියෙනවා ජීවී ක්‍රියා කියලා. එතකොට අපි කලින් ඉගෙන ගත්තනේ පාඩමේ සතුන් එක ජීවී කොටසක් විදියට ඒගොල්ලන්ගේ පුතේ අපි ඉගෙන ගත්තා බහිස්ත්‍රාවය කියලා එකක්. අපි 7 වසරේ ඉගෙන ගත්තා ශ්වසනය කියලා එකක්. අපි 7 වසරේ ඉගෙන ගත්තා පෝෂණය කියලා එකක් නේද? එතකොට ඒ වගේ මේ ජීවීන් තුල සිදුවන ක්‍රියා ආහාර ජීර්ණය, ශ්වසනය, බහිස්ත්‍රාවය, ප්‍රජනනය, චලනය නේද? ඔය හැම දෙයක්ම ජීවීන් තුල සිදුවන පරිවහන ක්‍රියා ඒ අපි හැම දෙයක්ම පොදුවේ සලකන වචනයක් තියෙනවා ජීවී ක්‍රියා කියලා. එතකොට පුතේ මයික් එකක් ඕන් වෙලා ශාකයක් පුතේ අපි ගත්තොත් පුතාලා දන්නවා ශාකය තුල ප්‍රධානම ජීවී ක්‍රියාවලියක් සිදු වෙනවා ආහාර නිපදවීම. අපි ඒක පුංචි කාලේ 6 වසරේම ඉගෙන ගත්ත පුතේ ශාක ආහාර නිපදවීම ප්‍රභා සංශ්ලේෂණය කියලා. ප්‍රමුඛතම ජීවී ක්‍රියාවලිය. ඊට පස්සේ පුතේ සතුන් වගේම ශාකත් ශ්වසනය කරනවා. ඊට පස්සේ පුතේ ශාකවල තියෙනවා තව ප්‍රධාන ජීවී ක්‍රියාවලියක් ශාක දේහයේ පුරා විවිධ ද්‍රව්‍ය පරිවහණය වෙනවා. තැනකින් තැනකට ගමන් කරන්න ඕන. පරිවහණය වෙන්න ඕන. උදාහරණයක් ශාකයක මුල් මගින් අවශෝෂණය කරගන්න ජලයයි khනිජයි ශාකයේ පුතේ කඳ දිගේ පත්‍ර කරා ඉහළට ගමන් කරන්න ඕන. ඒක විශේෂ ක්‍රියාවලියක්. ලොකු උනහම ඉගෙන ගන්නවා අපි රසෝද්ගමනය කියලා. ඊළඟට ශාක තුළට පුතේ කාබන් ඩයොක්සයිඩ් ඇතුළු වෙන්න ඕන. ශාකයට හිරු එළිය උරා ගන්න ඕන. ඊට පස්සේ ජලයත් එක්ක එකතු වෙලා ආහාර නිපදවන්න ඕන. ඒ ආහාරවල අතුරු ඵලය ඔක්සිජන් පරිසරයට පිට කරන්න ඕන. ශාක පත්‍රයක නිපදවන ආහාර ශාකයේ පුතේ ආහාර ගබඩා කරන තැන්වලට සංචිත කොටස් ශාකයේ වර්ධනය වන කොටස් වලට ඒව ගෙනිහිල්ලා දෙන්න ඕන. ඒතකොට පුතේ සතුන්ගේ දේහයේ පරිවහනය රුධිරය මගින් සිදු වෙනවා වගේ ශාක තුල සිදුවෙන පරිවහන ක්‍රියාවලිය රාශියක් තියෙනවා. ඒක නිසා අපි මේ ශාකවල ඔය ජීවී ක්‍රියා යටතේ කිහිපයක් අද ඉඳලා ඉගෙන ගන්නවා. පුතාලා දන්නවා දවල් කාලයේදී ශාක වලින් ජලය වාෂ්ප විදියට පිට වෙනවා. උත්ස්වේදනය කියලා. ඒ වගේ සමහර ශාක වලින් රාත්‍රී කාලයේදී ජලය බිඳු ලෙස පිට වෙනවා. බිඳුදය කියලා. ඔන්න ඔය වගේ පුතේ ශාක ආශ්‍රිතව සිදුවන ජීවී ක්‍රියා කිහිපයක් අපි මේ පාඩමේ හොඳට සරලව ඉගෙන ගන්නවා. ආයි මේ ඉගෙන ගන්න ක්‍රියා පුතේ 10 වසරේ ඉඳලා අපි 10 වෙනි ශ්‍රේණියේ ඉඳලා ඉතාම ගැඹුරට සාමාන්‍ය පෙළ විභාගයට ඕන විදියට අපි ඉගෙන ගන්නවා. එතකොට ඔයාලට සටහන ලියන්න නෑ ටියුට් එක තියෙනවා. highlight marker එකක් ගන්න. එතකොට අපිට අවශ්‍ය දේ අපි ප්‍රශ්න විදියට විතරයි ලියන්නේ. හරි. අපි පුතේ ශාකවල ප්‍රධාන ජීවී ක්‍රියා යටතේ අද අපි ඉගෙන ගන්නේ ප්‍රභා සංශ්ලේෂණය කියන එක. ප්‍රභා සංශ්ලේෂණය.
අපි පුතේ මේකට PHO TO photo කියන්නේ පුතේ ආලෝකය. ඉංග්‍රීසියෙන් SYNTHESIS synthesis. synthesis කියන්නේ සංශ්ලේෂණය. මොනවා හරි දෙයක් යොදාගෙන නිපදවීම. ඒතර ආලෝකය හමුවේ නිපදවීම කියන දේ සිංහලට අපි අරගෙන තිනවා ප්‍රභා සංශ්ලේෂණය කියන වචනයක්. ප්‍රභා සංශ්ලේෂණය කියන වචනයක්. දැන් මම පුතේ ටියුට් එකට වඩා ගැඹුරට යනවා මේ පාඩම. ඒ නිසා හොඳට අහගෙන ඉන්න ඕන. අපේ පළවෙනි ජීවී ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය එහෙම නැත්නම් ෆොටොසින්තසිස් කියන එක. දැන් පුතාලා හිතන්න මේ කියන්නේ ශාක පත්‍රයක්. හරිනේ? ශාකයක තියෙන ශාක පත්‍ර. මේ ශාකයක කඳ. හරිනේ? මේ පොළව යට තියෙන ශාකයක මුල් කියන එක. හොඳට අහන් ඉමු. එතකොට පුතේ දවල් කාලයේදී සූර්යයාගේ ආලෝකය පරිසරයට වැටුනහම මේ ශාක පත්‍රයට වැටෙනවා සූර්යාලෝකය කියන එක. හොඳට අහන් ඉන්න. ඊට පස්සේ ශාකයකට පුතේ මුල් මගින් පසෙන් උරා ගන්නවා ජලය කියන එක. මේ ජලය පුතේ ශාකය කඳ තුලින් ශාක පත්‍රයට ගෙනල්ලා දෙනවා. හරිනේ? right. ඊට පස්සේ මේ ශාක පත්‍ර ඇතුලේ තියෙනවා පුතේ කුංචි සිදුරු జాතියක්. මේවට කියන්නේ කූටිකා කියලා. හරිද? මේ වායු ගෝලයෙන් කූටිකා ඇතුළට පුතේ කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කරගන්නවා. මේ පත්‍ර කොළ පාටයි පුතේ. පත්‍ර තුල තියෙනවා හරිතප්‍රද කියලා වර්ණකයක්. ක්ලෝරොෆිල්. හොඳට අහන් ඉන්න. එතකොට දැන් බලන්න පුතේ මේ ශාකයේ පත්‍රය කියන එකට ශාක මුල් මගින් අවශෝෂණය කරගන්න ජලය ගෙනියනවා. ශාකයේ පුතේ අර කූටිකා කියන සිදුරු හරහා කාබන් ඩයොක්සයිඩ් වායුව පත්‍රය තුලට යනවා. පුතාලා වීඩියෝ ඔන් කරගෙන ඉන්න මම කවුරුත් එක්ක කරන වැඩ කරන්න හැටි. හරි? කො සඳෙවුමලා. එතකොට කාබන් ඩයොක්සයිඩ් පුතේ මේ කූටිකාව තුලින් පත්‍රය තුලට යනවා. මුල් වල ඉඳලා ජලය යනවා. හරිද? ඊට පස්සේ සූර්යාලෝකයේ පුතේ මේ ශාක පත්‍රයට වැටුනහම මේ ශාක පත්‍රයේ තියෙනවා නේද හරිතප්‍රද කියලා වර්ණකයක්. ඒ වර්ණකය විසින් සූර්යයාගේ ආලෝක ශක්තිය උරා ගන්නවා. එතකොට බලන්න මේ ශාකය කොළ පාට නිසා මේ ශාකයට මම කියනවා හරිත ශාක කියලා. හොඳට අහගෙන ඉන්න. එතකොට පුතේ මේ හරිත ශාක තුල නේද කාබන් ඩයොක්සයිඩ් වායුවයි ජලයයි. හොඳට අහගෙන ඉන්න. කාබන් ඩයොක්සයිඩ් වායුවයි ජලයයි අමුද්‍රව්‍ය විදියට රෝ මැටීරියල්ස් අමුද්‍රව්‍ය ලෙස අවුද හරිත ශාකවල මොනවද කාබන් ඩයොක්සයිඩ් හා ජලය අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරලා කාගේ ශක්තියෙන්ද සූර්යයාගේ ආලෝක ශක්තියෙන් මොනවද හදන්නේ කාබනික ආහාර නැත්නම් ආහාර නිපදවීම. අනේ බලන්න ලස්සන වචන ටිකක්. හරිත ශාක තුල කාබන් ඩයොක්සයිඩ් හා ජලය අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරලා සූර්යයාගේ ආලෝක ශක්තිය ආධාරයෙන් මොනවද ආහාර නිපදවනවා. අන්න ඒ ආහාර නිපදවන ක්‍රියාවලියට අපි විද්‍යාවේදී කියනවා ප්‍රභා සංශ්ලේෂණය කියලා. හරිනේ? එහෙනම් දැන් ඔයාලට ඔළුවට එනවා කොහේද ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ හරිත ශාක තුල. මොකක්ද ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ? හරිත ශාක තුල කාබන් ඩයොක්සයිඩ් වායුවයි ජලයයි අමුද්‍රව්‍ය විදියට අරගෙන සූර්යයාගේ මොන ශක්තියෙන්ද ආලෝක ශක්තියෙන් නිපදවනවා ආහාර. අන්න ඒ ක්‍රියාවලියට අපි විද්‍යාවේදී කියනවා දරුවනේ ප්‍රභා සංශ්ලේෂණය කියලා. මම හිතනවා ඔයාලගේ ඔක මතකයට තියෙනවා. එතකොට ඔයාලට තේරෙනවානේ පුතේ මේ ප්‍රභා සංශ්ලේෂණයට ඕන ජලය ශාක මුල් මගින් උරාගෙන පත්‍ර කරා ගිහිල්ලා දෙනවා. කාබන් ඩයොක්සයිඩ් වායුව පත්‍රවල තියෙන කූටිකා තුලින් උරා ගන්නවා. හරිනේ?
එතකොට පත්‍ර තුල තියෙනවා හරිතප්‍රද කියන වර්ණකය. එතකොට සූර්යාලෝකය හරිතප්‍රද කියන වර්ණක මගින් උරා ගන්නවා. එතකොට පුතේ මේ පත්‍රය ඇතුලේ ආහාර නිපදවනවා. අන්නේ ආහාර නිපදවීමට අපි විද්‍යාවේදී කියනවා පුතේ ප්‍රභා සංශ්ලේෂණය කියලා. ඉස්සෙල්ලා පුතේ ඔයාලගේ ටියුට් එකේ කාටත් ඇති කියලා මම හිතනවා. ඒ ටියුට් එකේ පුතේ highlight marker එකක් අරගෙන හරිද? මේ ජෛව ක්‍රියාවලිය කියන පාඩමේ හරි මම සරලයි පුතේ ටියුට් ගොඩක් සංකීර්ණ නෑ. හරි. මේක ප්‍රධාන මාතෘකාව ශාකවල ප්‍රධාන ජෛව ක්‍රියාවලිය. ඒ යටතේ අපි එක ඉගෙන ගන්නවා ප්‍රභා සංශ්ලේෂණය photosynthesis කියන එක. මේ ඉංග්‍රීසි වචනත් උරු වෙන්න ප්‍රභා සංශ්ලේෂණය කියන එක. හරිද පුතේ? මෙන්න බලන්න මේකේ අර්ථ දැක්වීම හොඳට අහගෙන ඉන්න. හරිතප්‍රද සහිත ශාක තුල හරිනේ හරිතප්‍රද සහිත ශාක තුල කාබන් ඩයොක්සයිඩ් හා ජලය අමුද්‍රව්‍ය ලෙස යොදා ගනිමින් සූර්යාගේ ආලෝක ශක්තිය භාවිතා කර ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය ලෙස හැඳින්වේ. මම හිතන්නේ පුතාලගේ ටියුට් එකේ අවශ්‍ය නැහැ. එහෙනම් ඔළුවට එනවා හරිතප්‍රද සහිත ශාක ගණන් කරන්නේ තුල කාබන් ඩයොක්සයිඩ් හා ජලය අමුද්‍රව්‍ය ලෙස යොදා ගනිමින් සූර්යාගේ ආලෝක ශක්තිය භාවිතා කර ආහාර නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය ලෙස හඳුන්වයි. ඔයාලා ලිව්වා වගේ හැම දුවෙක්ගේ හැම පුතෙක්ගෙම හිතේ තියෙන්න ඕන දරුවනේ ඔය අර්ථ දැක්වීම. හරි සරලයි. හරිද? හරි. ඊට පස්සේ පුතාලට මේ රූප සටහන අඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිනේ පුතේ? රූප සටහන මේවා අඳින්න ඕනේ නැහැ. පුතාලා කෙටි සටහනක් හදන වෙලාවක ඕනනම් අච්චු පුතෙන් මේක ගන්න පුළුවන්. එතකොට ප්‍රභා සංශ්ලේෂණය කියන එකේ අර්ථ දැක්වීම ඔයගොල්ලන්ට පුළුවන්. අපි අද දවසේ ප්‍රශ්න සටහන් පොතට දෙනවා. එතකොට පුතේ මේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය සාධක මේව විභාගයට මතක තියෙන්න ඕන. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක තියෙන පුතේ 1 2 3 4 හොඳට අහගෙන එක සාධකයක් තමයි අපිට අවශ්‍ය කරන ජලය. තව සාධකයක් තමයි පුතේ අපිට අවශ්‍ය වෙන කාබන් ඩයොක්සයිඩ්. හරිනේ? කාබන් ඩයොක්සයිඩ්. ඔයාලා දක්ෂණ ජලය කියන එකේ සංකේතය H2O. හරිද? කාබන් ඩයොක්සයිඩ් කියන්නේ පුතේ CO2. මේව විද්‍යාවේ අපි ඊළඟ අවුරුද්දේ ඉගෙන ගන්නවා. ඊට පස්සේ පුතේ අපිට අවශ්‍ය වෙනවා මොනවද? සූර්යාලෝකය. සූර්යාලෝකය. ඒ කියන්නේ සූර්යාගේ ආලෝක ශක්තිය කියන එක. අපි මේකට ගමු පුතේ සූර්යාලෝකය තමයි අපි මෙතෙන්ට ගමු ආලෝක ශක්තිය කියලා. හරිද? හතරවෙනි එක තමයි පුතේ හරිතප්‍රද. මේකට අපි කියනවා ක්ලෝරොෆිල්. ඉංග්‍රීසි වචනේ සිංහල හරිතප්‍රද. හොඳට අහගෙන ඉන්න. එතකොට පුතේ මේ ප්‍රභා සංශ්ලේෂණයට අයිති මේ සාධක හතරෙන් ජලයයි කාබන් ඩයොක්සයිඩ් වායුවයි ආලෝකයයි කියන තුනම හොඳට අහන් ඉන්න. ඒ තුනම පුතේ ශාක පත්‍රය ඇතුළට බාහිරයෙන් ගන්නෙ. ඒක නිසා මේ තුනම බාහිර සාධක. ඔබට අවශ්‍ය නම් ටියුට් එකේ සමහර තැන් තියා ගන්න පුළුවන්. එතකොට හරිතප්‍රද කියන එක තියෙන්නේ ශාකය තුලමයි. හරිද? හරිතප්‍රද කියන එක තියෙන්නේ ශාකය තුලමයි. ඒක අභ්‍යන්තර සාධකයක්. මේ තුන බාහිර සාධක external factors. මේක පුතේ අභ්‍යන්තර ශාකය තුල තියෙන සාධකයක් internal factor.
දේ වචන ඕනේ නැහැ. නිකන් කන්ට හුරු වෙන්න. හරි. ඊට පස්සේ දැන් ඔයාලා දන්නවද පුතේ ටියුට් එකත් එක්ක මම යනවා ශාකයේ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ජලය පුතේ පසෙන් ශාක මුල් වලින් උරාගන්නේ. ඇබ්සෝබ් කරගන්නේ ශාක මුල් වලින්. උරාගෙන කඳ හරහා ශාක පත්‍රයට ගෙනියනවා. ජලය. හොඳට අහන්න. ඊට පස්සේ පුතේ කාබන් ඩයොක්සයිඩ් වායුව ශාක පත්‍රයේ තියෙනවා පොඩි සිදුරු జాතියක්. පූටිකා කියලා. ඒ පූටිකා මගින් පුතේ වායු ගෝලයෙන් පත්‍රය තුළට උරා ගන්නවා. කාබන් ඩයොක්සයිඩ් වායුව. හරිද? එතකොට පත්‍රය තුළ හරිතප්‍රද තියෙනවනේ පුතේ කොළ පාට. එතකොට මේ හරිතප්‍රද මගින් තමයි සූර්යයාගේ ආලෝක ශක්තිය අවශෝෂණය කරන්නේ. හරිද? ඔයාලට ටියුබ් එකේ තියෙනවා මේ කොටස පුතේ සාමාන්‍යයෙන් විභාගෙට මතක තියෙන්න ඕන ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක 4 නම් කරන්න. හරිද? අර උඩ කොටස highlight කරලා මේ ඔක්කොම highlight කරන්න එපා. ප්‍රභා සංශ්ලේෂණය සඳහා අවශ්‍ය සාධක කියන එක highlight කරලා පළවෙනි එක පුතේ කාබන් ඩයොක්සයිඩ් highlight කරනවා. ගන්න ක්‍රමය ඔයාලා දන්නවා. දෙවෙනි එක ජලය කියන එක highlight කරනවා. පසේ සිට මූලකේශ තුලට ජලය අවශෝෂණය කරගෙන ඉන්පසු ශාකයේ ජලය ගමන් කරන්නේ සෛලම පටකයෙන් මේක මතක තියෙන්න ඕන. ශාක පත්‍ර කරා යනවා. 7 වසරේ ඉගෙන ගත්ත ජලය සහ ಖನಿජ පරිවහනය වෙන්නේ සෛලම පටකයෙන් කියලා මතක තියෙන්න ඕන. තුන්වෙනි සාධකය හරිතප්‍රද. ඒ කියන්නේ ක්ලෝරොෆිල්. හරිතප්‍රද කියන්නේ කොළ පාට වර්ණකයක්. ශාක පත්‍රයේ හරිතප්‍රද හරිත ලව මම කියලා දෙනවා. හරිත ලව තුල හරිතප්‍රද මගින් ආලෝකය අවශෝෂණය කරනවා. ඒ කියන්නේ හරිතප්‍රද වල කාර්යය තමයි පුතේ ආලෝකය අවශෝෂණය කිරීම. ඊළඟට ආලෝක ශක්තිය ශාක පත්‍ර මත පතිත වෙන සූර්යාලෝකයේ ආලෝක ශක්තිය හරිතප්‍රද මගින් අවශෝෂණය කරනවා. මේ සාධක 4 highlight කරන්න. කාබන් ඩයොක්සයිඩ්, ජලය, හරිතප්‍රද, ආලෝක ශක්තිය. හරිද? දැන් පුතේ මෙන්න මෙහිම සුට්ටක් අහගන්න. හරිද? පුතාලට අලුත් කොටසක් උතන තියෙනවා. පුතේ දැන් ශාකයක් හැදෙන්නේ ශාක සෛල වලින් පුතේ. ශාක සෛල වලින් මේ සෛල ඇතුලේ තියෙනවා පුතේ ශාකවල විතරක් විශේෂ ඉන්ද්‍රිකාවක් සෛලේ උපකොටසක් හරිත ලවය කියනවා. හරිද පුතේ? මේක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයෙන් බැලුවහම දැන් ඕනේ මේවා. මෙන්න මේ වගේ පුතේ පොඩි ව්‍යුහයක් මේකේ තියෙන්නේ. මේවා අපි ඉගෙන ගන්නේ 11 වසරේදී. හරිද? සෝරි 10 දී ඉගෙන ගන්නවා. ශාක සෛල ගැන මේ විදියට. එතකොට මේ කියන්නේ ශාක සෛලයක් ඇතුලේ තියෙන හරිත ලවය කියන එක. මේ හරිත ලවයේ තමයි පුතේ ඇතුලේ තියෙන්නේ ක්ලෝරොෆිල් කියන එක. හොඳට අහගන්න. ක්ලෝරොෆිල් කියන වර්ණකය තියෙන්නේ මේ හරිත ලවය ඇතුලේ. එතකොට මේකට තමයි ගිහිල්ලා දෙන්නේ කාබන් ඩයොක්සයිඩුයි ජලයයි. හොඳට අහගෙන මේ ශාක සෛලයක් ඇතුලේ තියෙන පුතේ හරිත ලවය කියන එක ඇතුලේ තමයි ක්ලෝරොෆිල් කියන වර්ණකය තියෙන්නේ. හරිතප්‍රද. හොඳට අහන්න. ඊළඟට දවල්ට ආලෝකය වැටුනහම ආලෝකය හොඳට අහගෙන මේ ආලෝකය උරාගන්නේ පුතේ මේ හරිත ලවය ඇතුලේ තියෙන ක්ලෝරොෆිල් මගින්. ඊළඟට මේක ඇතුලට ගිහිල්ලා දෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුවයි. සියංසා නෙත්නි සඳෙව්වා දිනිති ප්‍රේණි කෝ ජලයයි. එතකොට මේ සෛලය ඇතුලේ තියෙන හරිත ලවය කියන එක ඇතුලට තමයි පුතේ කාබන් ඩයොක්සයිඩ් ජලයයි ගිහිල්ලා දෙන්නේ. ඊට පස්සේ මේක ඇතුලේ තියෙන ක්ලෝරොෆිල් මගින් ආලෝක ශක්තිය උරා ගන්නවා. එහෙනම් මේ ශාක පත්‍ර ඇතුලේ පුතේ තියෙන සෛලවල හරිත ලවය ඇතුලේ තමයි මේ ආහාර කියන දේ නිපද වෙන්නේ. හරි ලස්සන කතාවක්. උසස් පෙළ ඉගෙන ගන්නකොට ජීව විද්‍යාවේදී අපි ප්‍රභා පද්ධති අරව මේවා කොහොමද වෙන්නේ? ඒ සේරම ඉගෙන ගන්නවා. අති සංකීර්ණයි.
එතකොට මේ හරිතලාවය ඇතුලේ තමයි පුතේ හරිත අප්‍රද කියන වර්ණකය තියෙන්නේ. ජලය සහ කාබන් ඩයොක්සයිඩ් ගිහිල්ලා දෙන්නේ මේක ඇතුළට. එතකොට දවල් කාලයේදී ඉරුවෙලිය වැටුනහම මේ ආහාර නිපදවන්නේ මේ හරිත ලවය තුල. පැහැදිලිනේ? හරිත ලවය ඇතුලේ. එතකොට දැන් පුතේ ඔය හරිත ලවය ඇතුලේ ආහාර නිපද වෙනකොට හොඳට අහගෙන ඉන්න තියෙන අපිට පුතේ එක දෙයක් තමයි ඕක ඇතුලට අපි ගෙනියනවා මේ බලන්න. කාබන් ඩයොක්සයිඩ්. හරිනේ? අපි වායුව කියලාම ගමු. මේකට ගේනවා පුතේ ජලය. හොඳට අහගෙන ඉන්න. ජලය ගේනවා. ඊට පස්සේ මේකේ තියෙනවා පුතේ පත්‍රය තුල හරිත අප්‍රද. හොඳට අහගෙන හරිත අප්‍රද ගේනවා. මේ හරිත අප්‍රද වලින් පුරා ගන්නවා ආලෝක ශක්තිය. හොඳට අහගෙන ආලෝක ශක්තිය උරා ගන්නවා. ඊට පස්සේ දරුවනේ ඒ ආලෝකය උරාගෙන මේකේ හදනවා එක ඵලයක් ග්ලූකෝස්. මේකට තව අතුරු ඵලයක් වෙනවා මොනවයි? ඔක්සිජන්. හොඳට අහගන්න. ඔක්සිජන්. එතකොට පුතේ ඔන්න ඔය හරිත ලවය ඇතුලේ මේවා තනියෙන් පුළුවන් වෙන්න ඕන. ඔය හරිත ලවය ඇතුලේ පුතේ ආහාර නිපදවන ක්‍රියාවලිය මම මේ ලියලා තියෙන්නේ සමීකරණයකින්. අද ඉගෙන ගන්න මේ සමීකරණයේ පුතේ දෙපැත්තක් තියෙනවා. මේ මැද තියෙන්නේ ඊතලයේ මේ වම් පැත්ත. මේකෙන් වම් පැත්ත. මේ තියෙන්නේ දකුණු පැත්ත. හරිද? සමීකරණයක. එතකොට පොදයට අහගෙන ඉන්න මේ වම් පැත්තේ තියෙන්නේ අමුද්‍රව්‍ය. ඊතලයේ දකුණු පැත්තේ තියෙන්නේ ඵල ප්‍රොඩක්ට් එක. හරිද? එතකොට ප්‍රභා සංශ්ලේෂණයේ අමුද්‍රව්‍ය දෙක මොකක්ද? කාබන් ඩයොක්සයිඩ් වායුවයි ජලයයි. එකතු කිරීම. හොඳට අහන්න. ඊතලය. ඊතලයේ කියන්නේ පුතේ හරිත අප්‍රද. හරිත අප්‍රද මගින් උරාගන්නේ ආලෝක ශක්තිය. එතකොට මෙන්න මේ ටික එකතු කරගෙන ආහාර විදියට හදන්නේ ප්‍රධාන ඵලය මොකක්ද? ග්ලූකෝස්. හොඳට අහගෙන ඉන්න. ප්‍රධාන ඵලය ග්ලූකෝස්. අතුරු ඵලය පිට වෙන්නේ මොකක්ද? ඔක්සිජන් වායුව. මෙන්න මේක තමයි දුවේ පුතේ මොනවද? ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. කොහොමද යාළුවෝ ටික? ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය පිටුම් කරන මොන සමීකරණයද පුතේ? වචන වලින් ලියපු සමීකරණය. හොඳට අහගෙන ඉන්න. වචන සමීකරණය. ප්‍රභා සංශ්ලේෂණයේ වචන සමීකරණය. මොනවයි? වරද්දන්නේ අද තනියෙන් ලියන්න පුළුවන් වෙන්න ඕන. කාබන් ඩයොක්සයිඩ් වායුව ධන ජලය ඊතලයක් ගහලා උඩ ආලෝක ශක්තිය පහළින් හරිත අප්‍රද ඵල විදියට හැදෙනවා ග්ලූකෝස් සහ අතුරු ඵලයක් පිට වෙනවා ඔක්සිජන් කියලා. ඔයාලා දක්ෂ ළමයි ඉන්න නිසා මම ලියනවා කාබන් ඩයොක්සයිඩ් කියන්නේ පුතේ CO2 කියන එක. අතරාගෙන් ජලය කියන්නේ පුතේ H2O කියන එක. හරිනේ? ඊතලයේ උඩ මේවට සංකේත නැහැ. හරිත අප්‍රද සහ ආලෝක ශක්තිය. හරිද? මේකේ ගන්නවා ග්ලූකෝස් කියන්නේ C6යි H12යි O6යි. මේවා 9ේදී අපි ඉගෙන ගමු. හැබැයි 8ේදී මතක තිබුණාට කමක් නැහැ. C6යි H12යි O6යි. ඔක්සිජන් කියන්නේ පුතේ O2 කියන එක. හරිද? මේක බැලන්ස් නෑ මේක. හරිනේ? 6යි CO2 6යි H2O ග්ලූකෝස් ධන 6යි O2. හරිද? මෙන්න මේක තමයි පුතේ සාමාන්‍ය පෙළ විභාගෙට ලියන්න දෙන තුලිත රසායනික සමීකරණය. හරිනේ? දැන් බලන්න ටියුට් එක ගන්න. ටියුට් එක හොඳ දුර පුතාලා වගේ කොහොමද කතා කරන්න ඕන ඔයාට ඉන්ඩිවිජුවල් උගන්වන්න ආපු දවස්වල වගේ. හොඳේ? ඔයා ඉස්සරහට යන ළමයේ මේ බලන්න. පුතාලට තේරෙනවද මේ ප්‍රභා සංශ්ලේෂණය? හොඳට අහගෙන ඉන්න. මේ පුතේ කාබන් ඩයොක්සයිඩ් මෙතන යටින් ලියන්න වායුව කියලා.
මෙහෙම ලිව්වත් ඇති. කාබන් ඩයොක්සයිඩ් වායුව කියලා ලියන්න. ධන ජලය. ඊතලයක් ගහලා උඩ ආලෝක ශක්තිය යට හරිත ප්‍රද තියෙනවා ග්ලූකෝස් සහ ඔක්සිජන්. හරිනේ? පුතාලට තේරෙන්න ඕන ග්ලූකෝස් කියන්නේ ප්‍රධාන ඵලය, ඔක්සිජන් කියන්නේ අතුරු ඵලය. ඔයාලට ඕන නම් මෙන්න මෙතන මම ලිව්ව රසායනික තුලිත සමීකරණය මෙතනින් ලියන්න පුළුවන්. හරිනේ? අවශ්‍ය නම් විතරයි. ඒක මට එච්චර දෙයක් නෙමෙයි. හොඳද? අවශ්‍ය නම් විතරක් ලියා ගන්න පුළුවන්. මේ බලන්න. 6යි කාබන් ඩයොක්සයිඩ්. ධන 6යි ජලය. කවදාවත් විභාගෙට අහන්නේ නැහැ. අමතර දැනුම. ඊතලයේ උඩ ආලෝක ශක්තියයි හරිත ප්‍රදයි. මෙතන තියෙනවා C6යි X12යි O6යි. 126 නෙමෙයි. හොඳද? 6යි 12යි 6යි. ධන 6යි ඔක්සිජන්. මේවා අපි ඊළඟ අවුරුද්දට ඉගෙන ගන්නවා. මේකම තමයි මේ තුලිත සමීකරණයෙන් ලියලා තියෙන්නේ. ඔයාලට ඕන මෙන්න මේ උඩ වචන සමීකරණය ලියන්න විතරයි. හරි. මේක කොටුවම highlight කරන්න. ගෙදරදී දැන් මේපා ලා පාටින් කොටුවම highlight කරන්න කැමති විදිහකට මේක මට අත්‍යවශ්‍යයි ප්‍රභා සංශ්ලේෂණයේ වචන සමීකරණය කියන එක. හරි නේද? එහෙනම් දැන් පුතාලට තේරෙනවා ප්‍රභා සංශ්ලේෂණයේ අර්ථ දක්වන්න ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ ප්‍රභා සංශ්ලේෂණයේ වචන සමීකරණය. හරිද? හරි. හොඳ දරුවෝ වගේ වීඩියෝ ඕන් කරලා අමාරු දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න. වෙනුරේ, රෙහෙනේ, සඳෙරුමා, සියන්සා, නෙත්මේ, දිනෙත්මේ, සෙනාදී, සත්මේ, විහංසා, විනුතේ, සනුත්මේ, ඉරුෂේ, ඉරුනේ සහ රන්දියෝ. මොනවද පුතේ අමාරු දේවල් තියෙන්නේ? ඉක්මනට අහන්න මගේ. ඔයගොල්ලන්ට අමාරු දෙයක් තියෙද? නෑනේ? සංගාල පුළුවන් නේද? හිතට වදිනව නේද? ලේසි නේද? නෙත්මි මොකෝ? ඔයාලා අම්මලා පිටිපස්සෙන් ඉන්න ඕන. මෙහෙම ටොක් ටක් ඉන්න බලාගෙන බිහන්ස නේද? අම්මා පස්සෙන් හිටියොත් කවුරුත් ඉගෙන ගන්නවා. හැමෝගෙම පස්සෙන් අම්මලා ඉන්න ඕන. නැත්තම් හරියන්නේ නැහැ දුවලාගේ නේද? හරි. කොබලන්න මේ මිහින් කන්දේ වීඩියෝ ඔන් කරන්න බලන්න. සත්මේ වීඩියෝ ඔන් කරන්න. ඉක්මනට නැජ්ජ වෙන්නේ නැහැ. ඉරුසේ කම්මැලි වෙන්නේ නැහැ. right. ගැටලු නැහැ නේද? හරි. ඔයාලගේ ගෙවල් පසුබිම මම බලන්නේ නැහැ. හොඳද? මට අදාළ නැහැ. කම්මැලි වෙන්නේ නැහැ. හරි. පුතේ දැන් මෙතනින් ඉස්සරහට යන්නේ පොඩි සංකීර්ණ කොටසක්. හරිද? මේ බලන්න. දැන් පුතේ දවල් කාලයේ මේ බලන්න ශාකයක ශාක පත්‍රයේ නිපද වෙන්නේ පුතේ ග්ලූකෝස්. හොඳට අහන්නේ. මේ පත්‍රයේ ග්ලූකෝස් හැදෙනවා. ඔක්සිජන් පුතේ පරිසරයට පිට වෙනවා. ඔයාලා දන්නවද දවල් කාලයේ පුතේ ග්ලූකෝස් අග්ගාල ජලයේ දිය වෙනවනේ. එතකොට දවල් කාලයේදී ශාක පත්‍රය කරන්නේ මේ බලන්න. මේ හැදිච්ච ග්ලූකෝස් ටික හොඳට අහන්නේ. ශාක පත්‍ර ඇතුලේ මේ ග්ලූකෝස් ටික පත් කරනවා පුතේ පිෂ්ඨය බවට. මේක මතක තියෙන්න ඕන. හදපු ගමන් පුතේ ග්ලූකෝස් පත් වෙනවා පිෂ්ඨය බවට. පිෂ්ඨය. පිෂ්ඨය කියන්නේ ගොඩක් හැබැයි ග්ලූකෝස් ජලයේ දිය වුණාට පිෂ්ඨය ජලයේ දිය වෙන්නේ නැහැ. එතකොට දවල් කාලේ ශාක පත්‍රය ඇතුලේ ගබඩා වෙනවා නිපදවන ග්ලූකෝස් ටික පිෂ්ඨය විදියට. හොඳට අහන්නේ. ඊට පස්සේ දැන් රාත්‍රී කාලයේදී මොකද්ද දන්නවද වෙන්නේ? රාත්‍රී කාලයේදී තව වැඩක් වෙනවා. මොකද්ද දන්නවද? දැන් ආහාර නිපද වෙන්නේ නැහනේ. රාත්‍රී කාලේ ග්ලූකෝස් හැදෙන්නේ නැහනේ. දැන් දවල් හැදිච්ච පිෂ්ඨය ටික පුතේ පත්‍රවල තියෙනවා. ඊළඟට රාත්‍රී කාලයේදී වෙන්නේ මේ පිෂ්ඨය පත් වෙනව පුතේ. වචනේ වැදගත් සුක්‍රෝස් බවට. සුක්‍රෝස්. මේ සුක්‍රෝස් කියන්නේ පුතේ සීනි.
අපි කැමට ගන්න සීනි කියනවානේ. එතකොට මේ පිෂ්ඨය සුක්‍රෝස් බවට පත් වුනහම මොකක්ද වෙන්නේ? ඒව ජලයේ දිය වෙනවා පුතේ. water soluble. හරිනේ. ජලයේ දිය වෙලා මේ සුක්‍රෝස් ඊළඟට පුතාලා දන්නව නේද? ශාකයේ දැන් පුතාලා හිතන්නේ මේ අංගීසේ තියෙන ගිරියක්. මේ තමයි ශාකයේ ආහාර සංචිත වෙන පුතාලා හිතන්නේ මේ අල කියලා, අර්ථාපල කියලා. එතකොට මේ වර්ධනය වෙන කොටසට ආහාර ඕන. එතකොට මේ ශාක කඳේ තියෙන විශේෂ පටකයක් ෆ්ලෝයම කියලා. හොඳට අහගෙන ෆ්ලෝයම කියලා පටකයක්. එතකොට දවල් නිපද වෙච්ච ආහාර පිෂ්ඨය විදියට ශාක පත්‍රයේ තියෙනවා. මේව ඔළුවේ තියෙන්න ඕන. රාත්‍රී කාලයේදී පිෂ්ඨයපත් වෙනවා සුක්‍රෝස් බවට. ඒ සුක්‍රෝස් ජලයේ දිය වෙනවා. ද්‍රාවණයක්. ඒ සුක්‍රෝස් ගමන් කරනවා පුතේ මොන පටකයටද? ෆ්ලෝයම පටකය. ෆ්ලෝයම පටකය දිගේ මේ ආහාර පුතේ ගමඩා කරන තැන. මේකට කියන්නේ සංචිත අවයව කියලා. සංචිත අවයව. ආහාර ගමඩා කරන තැන. මේ සංචිත අවයවයටයි. එහෙම නැත්නම් ශාකයේ වර්ධක කොටස්. මේ වර්ධක කොටස් වලටයි ගෙනිහිල්ලා දෙනවා. හරිද? ඔන්න මම ටිකක් අමාරු තැනකට ආව පුතේ. ශාකයක ප්‍රභා සංශ්ලේෂණය ප්‍රධාන වශයෙන් සිදුවන අවයවය මොකක්ද? ශාක පත්‍රය. හරිනේ ඉරුසේ? ශාක පත්‍රය. එතකොට මේ ශාක පත්‍රය තුල දවල් ප්‍රභා සංශ්ලේෂණයෙන් හදන්නේ ග්ලූකෝස්. දවල් කාලයේදී ග්ලූකෝස් පත් වෙනවා පිෂ්ඨය බවට. ତර පත්‍රයේ තියෙන්නේ පිෂ්ඨය. රාත්‍රී කාලයේදී පුතේ මේ පිෂ්ඨය සුක්‍රෝස් වෙනවා. සුක්‍රෝස් ජලයේ දිය වෙන මොන පටකයෙන්ද? ෆ්ලෝයම පටකය දිගේ මේ ආහාර ශාකයේ වර්ධක කොටස් කරා ගබඩා කරන තැනට කියන්නේ සංචිත අවයව. අන්න ඒ කොටස් කරා පරිවහණය කරනවා. highlight marker එකයි tube එකයි ගන්න. හරිද? මේකේ තියෙනවා දරුවනේ මෙන්න මේ කියන කොටස. හොඳට අහගන්න. පුතේ ඔය සමීකරණය වැදගත්නේ. තනියෙන් ලියන්න පුළුවන් වෙන්න ඕනනේ. හරි. මෙන්න මෙතන බලන්න. හරිද? මේ බලන්න. මෙන්න මේක පුතාලා highlight කරන්න ඕන මම කියන තැන් විතරයි. ප්‍රභා සංශ්ලේෂණයේදී ශාක පත්‍ර තුල නිපද වෙන ග්ලූකෝස් කියන එක highlight කරන්න. ග්ලූකෝස් පිෂ්ඨය බවට පරිවර්තනය වේ කියන ටික highlight කරන්න. ග්ලූකෝස් පිෂ්ඨය බවට පරිවර්තනය වේ. හරිද? ඊළඟට පසුව මෙම පිෂ්ඨය සුක්‍රෝස් බවට පරිවර්තනය වී ශාකයේ අවශ්‍ය ස්ථාන ඒ කියන්නේ මොකද්ද පුතේ? වර්ධක අග්‍රහා සංචිත අවයව කරා ෆ්ලෝයම පටකය තුලින් පරිවහණය කරයි කියන එක highlight කරන්න. ෆ්ලෝයම පටකය තුලින් පසුව මෙම පිෂ්ඨය සුක්‍රෝස් බවට පරිවර්තනය වී ශාකයේ අවශ්‍ය ස්ථාන කරා ෆ්ලෝයම පටකය තුලින් පරිවහණය කරයි කියලා highlight කරන්න. ෆ්ලෝයම පටකය තුලින් පරිවහණය කරයි. කොහොමද අනිත් ගොල්ලෝ? විහංසා විනුති හරිද? හරිනේ පුතේ? හරි නේද? එතකොට මොකක්ද දැන් පරිවහණය වෙනවා. දැන් මට කියලා දෙන්න බලන්න පුතේ මෙහෙම දෙයක්. ඔන්න දැන් ශාකයට දවල් කාලයේ අපි ශාක පත්‍රයක් සැලකුවොත් මේ ශාක පත්‍රයේ ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙනවා නම් මේ පත්‍රය ඇතුලේ තියෙන්නේ පුතේ පිෂ්ඨය කියලා දෙයක්. හොඳට අහගෙන ඉන්න. දැන් ඔයාලා හිතන්න බලන්න බේකරියකට අපි පාන් හදන්නේ කියලා පුතේ පිටි ඇතුලට දෙනවා.
ඇතුලේ මාමල ඕවා අනලා ලුණු දාලා මේව කරලා පාන් පුච්චනවා. එහෙනම් අපි බේකරිය ඇතුලේ පාන් හැදුවා නම් බේකරිය ඇතුලට ගියාම පාන් තියෙන්න ඕනනේ. ඒ නිෂ්පාදනය කරා නම් තියෙන්න ඕන. දැන් ශාක පත්‍රය ඇතුලේ ආහාර නිපදෙව නම් ප්‍රභා සංශ්ලේෂණය වුණා නම් පුතේ ඒකේ ප්‍රභා සංශ්ලේෂණයෙන් හැදිච්ච ග්ලූකෝස් පත් වෙලා තියෙන්නේ පිස්තය බවටනේ. එහෙනම් පුතේ දවල් කාලයේදී අපිට ශාක පත්‍රයක් පිස්තය තියෙනවද කියලා පරීක්ෂා කරොත් අපිට පුළුවන් වෙනවා පුතේ මේ ශාක පත්‍රය ප්‍රභා සංශ්ලේෂණය කරනවයි කියන එක පෙන්නන්න. තේරෙනවද? එතකොට මේ ශාක පත්‍රයක ප්‍රභා සංශ්ලේෂණය වුණාද කියලා අපි පරීක්ෂණාත්මකව පෙන්නන්නේ පුතේ ශාක පත්‍රය ඇතුලේ මොනවද? පිස්තය තියෙන බව පෙන්වීමෙන්. පිස්තය තියෙනවා නම් පුතේ අපි පරීක්ෂා කරාට පස්සේ මොකක්ද වෙන්නේ? මේ ශාක පත්‍රය දවල් කාලයේදී ප්‍රභා සංශ්ලේෂණය කළා තියෙනවා. හරිද? එහෙනම් පුතේ ශාක පත්‍රයක් ප්‍රභා සංශ්ලේෂණය වන බව හොයාගන්න අපි සිදු කරනවා මොකද්ද? පිස්ත පරීක්ෂාව කියන එක. හොඳට අහගෙන ඉන්න මේ ප්‍රැක්ටිකල් අනිවාර්යෙන් ඉස්කෝලේදී අපි කරනවා. පුතේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. පුතාට විභාගෙට මේක අහනවා. ඒක නිසා අපි හොඳට අහගෙන කොහොමද ඔය ශාක පත්‍රයක් පුතේ පිස්ත පරීක්ෂාව කරන්නේ මෙන්න මෙහෙමයි. හොඳට අහගෙන මේ උපකරණ ගැන ඔබ දැනුවත් වෙන්න ඕන. මොනවද? පුතේ විද්‍යාගාරයේ තියෙනවා පාද 3ක් තියෙන උපකරණයක්. මම දෙකයි මෙතන අදින්නේ. ද්විමානව මේකට කියන්නේ පුතේ තෙපාව කියලා. හොඳට අහගෙන තෙපාව. මේ තෙපාවක් උඩ අපිට තියන්න පුළුවන් පුතේ බීකරයක්. හරිද? මේක බීකරය. හරිද? මේ බීකරය ඇතුළට අපිට එකතු කරන්න පුළුවන් මොනවද? ජලය. හරිද? ජලය. හරිද? ඊට පස්සේ පුතේ බීකරය ඇතුළට අපි දානවා හොඳට ආලෝකය හමුවේ තිබිච්ච ශාකයකින් කඩාගත්ත ශාක පත්‍රයක්. මේ ශාක පත්‍රය. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් පුතේ විද්‍යාගාරයේ තියෙනවා ද්‍රව්‍ය රත් කරන්න පාවිච්චි කරන පොඩි දැල්ලක්. ගෙදර ගෑස් එක වගේ. මේකට කියනවා පුතේ බන්සන් 1000 කියලා. අහලා ඇතිනේ? දැන් කරන්නේ මොකද්ද දන්නවද? හරි ලේසියි. දැන් අපි බලන්නේ පුතේ ශාක පත්‍රයක පිස්තය තියද කියලා. හරිද? කොහොමද අපි බලන්නේ? මෙන්න මේ ක්‍රියාවලියකින්. මෙහෙමයි පුතේ. තෙපාව උඩ තියනවා බීකරය. බීකරයට දානවා භාගයක් විතර ජලය. ජලය දාලා ඒක තුලට දානවා හොඳට ආලෝකය හමුවේ තිබිච්ච දෙන්නේ මොනවද? ශාකයක පත්‍රයක්. දාලා බන්සන් 1000කින් මේ ශාක පත්‍රය ජලයේ තම්බනවා. ඔන්න පළවෙනි පියවර සඳෙව්ම නෙත්මේ වෙනුරේ කෝනිසෙට් එක සියංසා හරිනේ මොනවද? ආලෝකය හමුවේ තිබිච්ච ශාක පත්‍රයක් පළමුව ජලයේ තම්බා ගන්නවා. හොඳට අහගෙන. හරි. දැන් මේ පත්‍රය ජලයේ තැඹුවාම පුතාලට ගෙදරදී පුළුවන් ලිපේ ගෑස් එකේ තියෙන ජලය අවුවේ තියෙන පත්‍රයක් තම්බන්න. ඒ පත්‍රය තැඹුවාම පුතේ ඒ පත්‍රයේ කොළ පාට හරිත අප්‍රද ඉවත් වෙන්නේ නැහැ සෙනාදී. අහගෙන හරිත අප්‍රද ඉවත් වෙන්නේ නැහැ. ඒ පත්‍රය තැඹෙනවා කොළ පාටටම තියෙනවා. වෙනසක් වෙන්නේ නැහැ. පත්‍රය තැඹිලා කොළ පාටට තියෙනවා. ඊළඟට අපි කරන්නේ දැන් පුතේ මේ ජලයේ සම්පගත්තනේ ශාක පත්‍රය අර විදියටම තෙපාව උඩ මේ කියන ජල බීකරය හොඳට අහගෙන මේ ජල බීකරය පුතේ තියලා මේකේ අපි පොඩි වෙනසක් කරනවා. මේක ඇතුළට දානවා පුතේ අපි රත් කරන්න පුළුවන් නලයක්. මොනවයි මේ නලයට කියන්නේ? කැකෑරුම් නලය. කැකෑරුම් නලයක් දාලා මේක ඇතුළට දානවා විශේෂ රසායනික ද්‍රව්‍යයක් මේ නලය ඇතුළට මධ්‍යසාරය. හොඳට අහගෙන මධ්‍යසාරය.
එතකොට මේ බීකරේ තියෙනවා තවමත් අර විදියටම පුතේ ජලය. හරිද? දාලා මේ ජලයෙන් සම්බපු ශාක පත්‍රය මේ බීකරය ඇතුළට දානවා. හරිද? දැන් තේරෙනවද මම මේ කරන්න හදන දේ? මේ තියෙන්නේ බන්සන් 1000ක. හරිනේ? මේ පුතේ ජලයේ සම්බපු ශාක පත්‍රය අපි දානවා කැකෑරුම් නලයක් ඇතුළට දාලා ඒකට එකතු කරන්නේ මධ්‍යසාර. ජලය නෙමෙයි. හරිද? කැකෑරුම් නලය ඇතුලේ තියෙන්නේ මධ්‍යසාර. හරිද? මොකද කරන්නේ? මේ නලය ජලය සහිත බීකරේ තියලා බන්සන් 1000කින් රත් කරනවා. තේරෙනවද සියන්සා? මොකක්ද දන්නවද මේකේ වෙන්නේ? මෙන්න මෙහෙම දෙයක් පුතේ. දැන් ජලයෙන් සම්බපු පත්‍රය දැන් අපි මෙතනින් රත් කරනකොට ජලය උණු වෙනවනේ. ජලය මගින් මධ්‍යසාර රත් වෙනවනේ. මධ්‍යසාර උණුසුම් වෙනකොට මේ ශාක පත්‍රයේ තියෙන හරිත අප්‍රද මෙන්න බලන්න. මේ හරිත අප්‍රද මධ්‍යසාරවල දිය වෙනවා. දැන් ජලයේ දියුන්නේ නැහැ. තැඹුවාම පත්‍රය කොළ පාටයි. එතකොට මධ්‍යසාරයේ සම්බනකොට වෙන්නේ පුතේ මධ්‍යසාරය කොළ පාට වෙනවා. ශාක පත්‍රය අවර්ණ වෙනවා. ශාක පත්‍රය කොළ පාට නැති වෙනවා. එතකොට මධ්‍යසාරයේ තම්බලා මේ ශාක පත්‍රය අපි ඉවතට ගන්න පුතේ. අඬුවකින් පත්‍රය ඉවතට ගන්න. අරගෙන මේක ජලයෙන් හොඳට හොදනවා මේ පත්‍රය. හොඳට අහගෙන මධ්‍යසාරයේ තම්බගත්ත පත්‍රය ජලයෙන් හොඳට හොදනවා. හේතුවම පුතේ මේක සුදු පාට. දැන් කොළ පාට අයින් වෙලානේ. සුදු පාට පත්‍රයක්. ඊළඟට මොකද දන්නවද කරන්නේ? දැන් මේ පත්‍රය පුතේ සුදු පාටයිනේ. මේ පත්‍රය මතට දානවා රසායනික ද්‍රව්‍ය අයඩින් කියලා. අයඩින් පුතේ දුඹුරු පාටයි. හරිද? ලස්සන දුඹුරු පාටයි කහ පාටට හොරෝ. මේ ශාක පත්‍රයට දානවා පුතේ අයඩින් බිංදු දෙකක්. ඩ්‍රොප් එකක් කියලා කියන ඩ්‍රොප් එකක් ඒකේ බිංදුවක් දෙකක් දානවා. එතකොට වෙන්නේ පුතේ මේකේ පිස්තය තියෙනවා නම් මේ පත්‍රය පුතේ තද නිල් පාට. මේ පත්‍රය මත ඇති වෙනවා තද නිල් පාටක්. අපි ඉංග්‍රීසියෙන් කියන black blue color කියනවා. නිල් පාට වැඩි නිසා කළු පාට වගේ. එහෙනම් පුතේ මෙන්න මෙහෙමයි ශාක පත්‍රයක් පිස්තය ප්‍රභා සංශ්ලේෂණය වුණාද කියලා හොයාගන්නේ. හොඳට අහගන්න පියවරෙන් පියවර. කොහොමද පුතේ හඳුනාගන්නේ ශාක පත්‍රයක පිස්තය තියද කියලා? අපි ඒකට කරන පරීක්ෂාව තමයි අයඩීන් පරීක්ෂාව. හොඳට අහගන්න. පිස්තය මතට අයඩීන් දැම්මහම මොන පාටද වෙන්නේ? තද නිල් පාටක් වෙනවා. අපි ශාක පත්‍රයේ පිස්තය තියද කියලා බලන්න ක්‍රමය මොකක්ද? ඉස්සෙල්ලා පුතේ ශාක පත්‍රයක් අපි ජලයේ තඹ ගන්නවා. මේ උපකරණයටම මතක තියෙන්න ඕන. ඊළඟට ජලයේ තඹගත්ත ශාක පත්‍රය කැකෑරුම් නලයකට මධ්‍යසාර දාලා ඒක තුල ඒ පත්‍රය දාලා ජල බීකරයක ජලය රත් කරලා ඒ හරහා මේ පත්‍රය මධ්‍යසාරයේ තඹ ගන්නවා. ඊට පස්සේ මධ්‍යසාරයේ තඹගත්ත පත්‍රය ජලයෙන් හොදලා ඒක මතට දානවා අයඩීන්. අයඩීන් දැම්මාම පුතේ තද නිල් පාටක් එනවනම් ඒ පත්‍රයේ පිස්තය තියෙනවා. මට කියන්න බලන්න දරුවනේ ඒ පත්‍රය නිල් පාටක් වුණා නම් ඒ පත්‍රයේ තියෙන්නේ මොනවයි? කතා කරන්නේ. ඒ පත්‍රයේ තියෙන්නේ මොනවයි? කොහොමද කතා? ඒ පත්‍රයේ තියෙන්නේ මොනවයි? අයඩීන් දැම්මම පත්‍රයේ නිල් පැහැයක් ඇති වෙනවා. එහෙනම් මේ පත්‍රය ඇතුලේ තියෙන්නේ මොනවයි? පිස්තය තියෙනවා. එහෙනම් පිස්තය හැදුනේ මොනක ප්‍රතිඵලයක් විදියටද? ශාක පත්‍රයේ පිස්තය හැදෙන්නේ මොනව නිසාද? ප්‍රභා සංශ්ලේෂ. ඔව් ප්‍රභා සංශ්ලේෂණේ ග්ලූකෝස් නිපද වෙච්ච නිසා ග්ලූකෝස්නේ පිස්තය බවට පත් උනේ. එහෙනම් පුතේ පත්‍රයේ පිස්තය තියෙනවා කියන්නේ ශාක පත්‍රයේ නිපද වෙලා තියෙනවා
ආහාර. ඒ කියන්නේ මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙලා තියෙනවා. පැහැදිලිද? හරි. දැන් මම එනවා ඔයාලගේ ටියුට් එකට. highlight mark එකක් ගන්න. මේ ප්‍රැක්ටිකල් එක සාමාන්‍ය විභාගයකට පොඩියට දෙන්න පුළුවන්. මේ බලන්න. හරිද? මෙන්න බලන්න. ශාක පත්‍රයක පිස්තය අඩංගුදැයි පරීක්ෂා කර බැලීමෙන් එහි ප්‍රභා සංශ්ලේෂණය සිදු වී ඇති බව නිගමනය කළ හැකිය. හරිද? මම ඔය ඡේදය ගන්න නෑ පුතේ. මම ගන්නවා මේ රූප සටහන. හරිද? පුතාලට නම් කරන්න පුළුවන් මේකේ. මෙන්න මේව නම් කරන්න. මේකට ඊතලයක් දාලා නම් කරන්න පුතේ තෙපාව කියලා. තෙපාව. නම් කරන්න. තෙපාව. මේකට නම් කරන්න යට ඇතුලේකට බන්සන් දාහකය කියලා. බන්සන් දාහකය. බන්සන් දාහකය. හරිද? මේකට නම් කරන්න බීකරය කියලා. බීකරය. තෙපාව බන්සන් දාහකය. හරිනේ? බීකරය. මේ ඇතුලේ තියෙන ශාක පත්‍රය නම් කරන්න පුතේ ශාක පත්‍රය කියලා. මෙන්න මේ නලය නම් කරන්න කැකෑරුම් නලය කියලා. කැකෑරුම් නලය කියලා. කැකෑරුම් නලය කියලා. මේකේ දැල්ල අඳින්න පුතේ මෙතෙන්ට දැල්ල. හරිද? දැන් පුතේ මොකක්ද මේ කියන්නේ ජලයේ තඹපු පත්‍රය මධ්‍යසාරයේ තඹනවා. තඹලා ඒක මතට අයඩීන් දැම්මහම ශාක පත්‍රය තද නිල් පාටක් වෙනවා. නිරීක්ෂණය කියන එක highlight කරන්න පුතේ මෙතනින් අයඩීන් දැමූ විට ශාක පත්‍රය තද නිල් පාටක් ගනී. මේක highlight කරනවා. ඊළඟට නිගමනය ශාක පත්‍රය තුල පිස්තය අඩංගු වේ. එනම් ශාක පත්‍රය තුල ප්‍රභා සංශ්ලේෂණය සිදු වී ඇත. මේක highlight කරන්න. හරිද? පුතාලට අවශ්‍ය නැති ප්‍රශ්න දෙකක් මම දාලා තියෙනවා. මේකට උත්තර ලියන්න. ශාක පත්‍ර ජලයේ තැන්වීමට හේතුව. හරිනේ? ඒකට ලියන්න පුතේ සෛල අජීවී වීම සඳහා නැත්නම් සෛල මිය යන්න ඕන පුතේ. සෛල අජීවී වීම සඳහා. සෛල අජීවී වීම සඳහා. හරිද? දෙක ජලයේ තැන්වූ ශාක පත්‍රය පසුව මධ්‍යසාරයේ තැන්වීමට හේතුව. ඇයි පුතේ ජලයේ හරිතාංකද දිය වෙන්නේ නැහනේ. මෙතෙන්ට ලියන්න ශාක පත්‍රයේ ඇති හරිතප්‍රද ඉවත් කිරීම සඳහා. මධ්‍යසාරවල විතරයි පුතේ හරිතප්‍රද දිය වෙන්නේ. හොඳද? ඔය මධ්‍යසාර මොන තාත්තලගේ ඇඟි කොටසුත් දිය වෙනවා හරිතප්‍රද වගේ. කාලයක් යනකොට හොඳද? ඔයාලයි තාත්තලා ඉතින් එහෙම කරන්නේ නැහැ. දරුවන්ට ආදරේ හොඳ තාත්තලා නේ පුතේ. ඔව්. එයාලට අදාළනේ අපි අනිත් ළමයින්ට කියමු. හරි. මොකක්ද? ඔව්. අපි ලිව්වේ පත්‍ර තුල ඇති හරිතප්‍රද ඉවත් කිරීම සඳහා. right. පුතේ අපිට ඔය ඉගෙන ගත්තේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය, අර්ථ දැක්වීම, අවශ්‍ය සාධක, වචන සමීකරණය, ප්‍රභා සංශ්ලේෂණය උණයි කියලා අපි හඳුනගන්න පිෂ්ඨ පරීක්ෂාව. ඕකේ ගැටලුවක් තියෙනවද? ඉක්මනට කියන්න. තේරෙනවද? නෑ වගේ නේ. හරි. දැන් කම්මැලි 11යි 2යි වෙලාව ඉක්මනට දැන් අම්ම මතක් වෙනවනේ. පොඩි විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. අරගෙන විනාඩි 5කින් පුතේ පාඩමට සම්බන්ධ වෙන්න.
හරි නේද? දැන් පුතාලා මේ අපි ඔය ඉගෙනගෙන තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී ග්ලූකෝස් නිපද වෙලා ශාක පත්‍රවල ගබඩා වෙන්නේ පිස්ටය විදියටනේ. ඒතර ශාක පත්‍රයක පිස්ටය තියෙනවද කියලා පරීක්ෂා කරාම පිස්ටය තියෙනවා නම් ඒ ශාක පත්‍රයේ ප්‍රභා සංශ්ලේෂණය වෙලා තියෙනවා. පිස්ටය හඳුනාගන්නේ අයඩීන් පරීක්ෂාවේ. ඒ කියන්නේ පිස්ටය තියෙන තැනකට අයඩීන් දැම්මහම පුතේ තද නිල් පාටක් ඇති වෙනවා. ඒකෙන් තමයි අපි ඔය මොනවද ප්‍රභා සංශ්ලේෂණයේදී මොනවයි ප්‍රභා සංශ්ලේෂණයේදී මේ ග්ලූකෝස් වලින් පිස්ටය ඇති වෙනවා. පිස්ටය තියෙනවා නම් එතන ප්‍රභා සංශ්ලේෂණය වෙලා තියෙනවා. එතකොට පුතේ අපිට තව දෙයක් තියෙනවා දැන් ග්ලූකෝස්නේ ප්‍රධාන ඵලය. ඊට පස්සේ පුතේ ප්‍රභා සංශ්ලේෂණයේදී අතුරු ඵලයක් පිට වෙනවා. ඒ අතුරු ඵලය අපි සමීකරණේ ඉගෙන ගන්නවා ඔක්සිජන් කියලා. හැබැයි පුතේ අපි ඒ ඔක්සිජන් මොකක්ද ඇත්තටම නිපදවනවද කියලා පරීක්ෂණයකින් අපි අඳුර ගන්න ඕන. පැහැදිලිනේ? පරීක්ෂණයකින් අපි ඔක්සිජන් නිපද වෙනවද කියන දේ අඳුර ගන්න ඕන. එතකොට අපි ඒ සඳහා කරනවා පොඩි පරීක්ෂණයක් පුතේ ඇත්තටම මේ පිට වෙන්නේ ඔක්සිජන්ද කියලා අඳුර ගන්න. ඒක කරන්න පුතේ මෙන්න මේ විදියට. හොඳට අහගෙන අපිට පුතේ විද්‍යාගාරවල තියෙනවා මේ වීදුරු වලින් හදපු විවිධ පේන ජලය පුරවන්න පුළුවන් භාජන. මේවට අපි කියනවා පුතේ ද්‍රෝණිකා කියලා. ද්‍රෝණිකා. හරිනේ? ද්‍රෝණිකා කියලා කියනවා. ඊට පස්සේ මේ ද්‍රෝණිකාවක පුළුවන් පුතේ අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්න. හොඳට අහන් ඉන්න මේ ක්‍රියාවලිය. හරි ලේසියි. අපිට පුළුවන් පුතේ මේක මත අපිට තියන්න පුළුවන් වීදුරු කුණීර තියෙන පුතේ විද්‍යාගාරේ වීදුරු කුණීර තියෙනවා. මට පුළුවන් පුතේ මේක තුල වීදුරු කුණීරයක්. දැන් අහගෙන මේ විදිය යටි අතට නවන්න පුළුවන්. වීදුරු කුණීරයක්. මේ කුණීරේ දරුවනේ මේ සිහින් කොටස මේ පැත්ත නේද? මේ වීදුරු කුණීරය. ඊට පස්සේ දැන් ඔයාලගේ මාළු ටැංකිය වල තියෙනවනේ දරුවනේ හයිඩ්‍රිල්ලා කියන ශාක. ඒ ශාකයක් බ්ලේඩ් එකෙන් කපලා අපිට පුළුවන් මෙන්න මේ කුණීරය ඇතුලේ පුතේ මේ හයිඩ්‍රිල්ලා කියන ජලජ පැලෑටිය හයිඩ්‍රිල්ලම වෙන්න ඕනේ නැහැ. ජලජ පැලෑටියක් අපිට දාන්න පුළුවන්. හරිනේ? එකක් හෝ කිහිපයක්. එතකොට පුතේ මේකට අපි කියමු කුණීරය කියලා නේද? මේකට කියමු ජලජ පැලෑටිය කියලා. ඊට පස්සේ අපිට පුළුවන් මොනවද? මට පුංචි වෙලාවක් දෙන්න. හරි. මොකද පුතේ මේ අපිට ඊළඟට ගන්න පුළුවන් මේ ජලජ පැලෑටිය දාලා සිහින් පරීක්ෂණ නල තියෙනවනේ නේද? එතකොට පුතේ අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන් ජලය. මේ වාජනයට අපි දානවා ජලය. හරිනේ? ජලය දාලා දැන් මේ ඇතුලේ තියෙන්නේ ඔක්කොම ජලය. හරිද? මේ ඇටවුම හදලා. ඊට පස්සේ පුතේ අපිට පුළුවන් මේ කුණීරය තුල ජලය පුරවපු. හරිද? ජලය සහිත අපි මේවට කියන්නේ වායු සරාවක් කියලා. මේ වගේ නලයක්. හරිද? මේක යටි අතට නවන්න පුළුවන් මේ විදියට. කොහමද? මෙහෙම ඔය සිහින් පරීක්ෂණ නලයක් ගන්න මේකේ නවන්න පුළුවන්. එතකොට දැන් මේක අපි ජලය පුරවපු එකක් නේ පුතේ. අන්නේ ජලය පුරවලා මේ විදියට තියෙනවා. එතකොට මේ තියෙන්නේ වීදුරු කුණීරයනේ. මම මේක තව පල්ලෙහාට ගන්නම්. ඔච්චර උඩට ඕනේ නැහැ නේද? ඔව්. එතකොට දැන් වෙනවා මෙහෙම. අපි පුතේ කරන්නේ මොකක්ද? මේ බඳුනට ආලෝකය වැටෙන්න සලස්වනවා. මේ වැටෙන්නේ පුතේ ආලෝකය. හරිනේ? ආලෝකය වැටෙන්න සලස්වනවා. දැන් බලන්න අපි මේකට කියමු වායු සරාව කියලා. මේක ද්‍රෝණිකාව. මේක ඇතුලේ තියෙන්නේ ජලය. මේ තියෙන්නේ වීදුරු
කුණීලය හරිනේ වීදුරු කුණීලය හරිනේ හරිද එතකොට දැන් මෙහෙම ක්‍රියාවලියක් වෙනවා හොඳට අහගෙන දැන් පුතේ මේ තියෙන ජලජ පැලෑටියට ආලෝකය වැටුනහම අපි නිරීක්ෂණයක් දකිනවා මෙන්න මේ කුණීලයේ කට තුලින් පුතේ ඉහළට වායු බුබුලු යනවා වායු බුබුලු හරිද මේ වායු බුබුලු ඉහළට යනකොට ඉහළ තියෙන ජලය පහළට ඇවිල්ලා මේ නලයේ පුතේ මෙන්න මේකේ රැස් වෙනවා වාතය අපිට පේනවා ඒක වායු බුබුලු උඩට ගිහිල්ලා මෙතන එකතු වෙනකොට මෙහි තියෙන ජලය පහළට යනවා එතකොට පුතේ මේ ජලජ පැලෑටියට ආලෝකය ලැබෙනකොට මේකෙන් පිට වෙන වායු බුබුලු තමයි මේ වායු සරාවේ පතුල එකතු වෙන්නේ ඒක අපිට හැට පේනවා එතකොට දැන් මේක අපි ආලෝකය හමුවේ තියලා මේකේ වාතය යම්කිසි ප්‍රමාණයක් පිරුණාම අපිට පුළුවන් පුතේ මේ නලය ඉවතට ගන්න. හරිනේ? නලය ඉවතට අරගෙන පුතාලා හිතන්න ඉරටුවක් කියලා. ඉරටුවක් අපි දල්වනවා. හොඳට අහගෙන මේ ඉරටුව නම් ලීකුර නම් මේක දැන් දැල්ලා තියෙන පුතේ. මේකට අපි කියනවා දැල් වූ පුලිඟු කීරක් කියලා. දැල් වූ පුලිඟු කීරක්. ඒ කියන්නේ පුතාලා බලන්න හඳුන් කූරක් දැල්ලුවාම දැල්ලා තියෙනවනේ ඒ වගේ එකක් දැල්ලා තියෙනවා ඊළඟට කරන්නේ මේ නලය උඩු අතට හරවලා අර දැල්ල සහිත පුඩිඟු කීර මේ නලය ඇතුළට යොමු කරනවා එතකොට පුතේ එක පාරටම දීප්තිමත්ව අර දැල්ල වැඩියෙන් දැල් වෙනවා ඒ පුඩිඟු කීර දීප්තිමත්ව දැල් වෙන්න ගන්නවා ඒ දැල්ල වැඩි වෙනවා අර පුඩිඟු කීර දීප්තිමත්ව දැල් වෙන්නේ මේ ඇතුලේ රැස් වෙලා තියෙන්නේ ඔක්සිජන් වායුව නිසා. පැහැදිලිද? එතකොට මෙන්න මේ පරීක්ෂණය අපි කරන්නේ පුතේ ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් වායුව පිට වෙන බව නැත්නම් නිපද වෙන බව පෙන්වන්න. ආයි බලන්න. පියවරෙන් පියවර ජල ද්‍රෝණිකාව ඒක ඇතුලේ ජලය තියෙනවා. යටිකුරු අතට වීදුරු කුණීලයක් නවලා තියෙනවා. ඒක තුල තියෙන්නේ හයිඩ්‍රිල්ල වගේ ජලජ පැලෑටියක්. කුණීලය මත මුණින් අතට නවලා තියෙනවා ජලය පුරවපු වායු සරාවක්. මේ බඳුනට ආලෝකය වැටෙන්න සලස්වනවා. ටික වේලාවකින් මේ කුණීලය තුලින් ශාකයේ ඉඳලා වායු බුබුලු ඉහළට පිට වෙනවා. ඒ වායු බුබුලු මේ නලය පතුලේ රැස් වෙනවා. ඊළඟට මේක ඉවතට අරගෙන උඩු අතට හරවලා දැල්ලු පුලිඟු කීරක් ඇතුල් කරනවා. ඇතුල් කරාම දුවේ පුතේ මොකක්ද වෙන්නේ? ඒ දීප්තිමත්ව දැල් වෙනවා. අන්න එතනින් අපිට පුළුවන් මොනවද මේක හඳුනගන්න ඉපද වෙලා තියෙන්නේ මොන වායුවද? ඔක්සිජන් වායුව කියලා. බලන්න ඔයාලගේ ටියුබ් එකේ. හරිද? ඔය ටියුබ් එකේ තියෙනවා මෙන්න මෙහෙම. මෙතනින් ලියන්න පුතේ. මෙන්න මෙතනින් ක්‍රියාකාරකම කියන එක ඉස්සරහින් ලියන්න. ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් වායුව නිපද වෙන බව ආදර්ශනය කිරීම. ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් වායුව නිපද වෙන බව ආදර්ශනය කිරීම. හරිද? ඔතන තියෙනවා නේද දරුවනේ ඔය ක්‍රියාවලිය කියවන්න ඕන. හරි. මේ බලන්න ද්‍රෝණිකාව. ඒකේ ජලය තියෙනවා. ජලජ ශාක තියෙනවා. ආලෝකය ලැබෙනවා. පුතේ මෙන්න මේකට ඊතලයක් ගහලා ලියන්න වායු සරාව කියලා. වායු සරාව කියලා ලියන්න. මේකට ඊතලයක් ගහලා වායු සරාව කියලා ලියන්න.
හරිද? මයික් එකක් ඕන් වෙලා දරුවනේ. පුතේ. මෙතනින් ලියන්න නිරීක්ෂණය කියන එක. ඔය පරීක්ෂණය කරාම ලියන්න නිරීක්ෂණය කියන එක ලියන්න. ජලජ ශාකයෙන් මෙතනින් ලියන්නේ. ජලජ ශාකයෙන් වායු බුබුලු පිට වී ජලජ ශාකයෙන් වායු බුබුලු පිට වී ඒවා වායු බුබුලු පිට වී ඒවා වායු සරාවේ පතුලේ රැස්වේ. හරිද? නිගමනය ලියන්න. නිගමනය එම නඩය තුලට දැල්ලු පුළිඟු කීරක් ඇතුළු කළ විට දීප්තිමත්ව දැල්වීමෙන් එහි ඔක්සිජන් වායුව ඇති බව පැහැදිලි වේ. එතෙන්ට ලියන්න. එනම් ප්‍රභා සංශ්ලේෂණයෙන් දී කියලා ලියන්න. එනම් ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් වායුව නිපද වී ඇත. හරිද? බලන්න කොච්චර ලේසිද කියලා දරුවනේ. අපිට ඔය ප්‍රධාන ජෛව ක්‍රියාවලියේ කරුණු විදියට ඉගෙන ගන්න තියෙන්නේ ඔච්චරයි නේද? හරිනේ. බලන්න ඔය සෙනාදිලා, රෙහෙනිලා, නෙක්මිලා, වෙනුරිලා, සියන්සලා, සනුත්මිලා, සත්මිලා නේද? කණ්ඩායමම මොනවයි පුතේ? එතකොට අපිට තියෙනවා ප්‍රභා සංශ්ලේෂණයේ වැදගත්කම් කිහිපයක්. හරිද? ප්‍රභා සංශ්ලේෂණයේ වැදගත්කම් කිහිපයක් තියෙන පුතේ පරිසරිකව. හරිනේ? ඕකේ තියෙනවා
ප්‍රභා සංශ්ලේෂණයේ වැදගත්කම් පුතේ පළවෙනි දේ තමයි මේ ලෝකයේ අතිශයම වැදගත් ක්‍රියාවලියනේ ඕක. ඕකේ තියෙනවා පුතේ එකක් අපි ඉගෙන ගන්න ගෝලීයව මුළු පරිසරයටම ප්‍රභා සංශ්ලේෂණයේ තියෙන වැදගත්කම්. පුතාලා තුන්වෙනි පිටුව හරවා ගන්න. පුතාලා දන්නවනේ දුවලා මේ කිසිම සතෙකුට ආහාර නිපදවන්න බෑ. ඒගොල්ලෝ ශාක මත ඍජුව හෝ වක්‍රව යැපෙනවනේ. අපි ඒගොල්ලන්ට කියන්නේ විෂම පෝෂීන් කියලානේ. එහෙනම් හරීම වැදගත් මේ ලෝකේ සියලුම විෂම පෝෂී සතුන්ට අවශ්‍ය ආහාර. ස්වයං පෝෂීන්ටත් එහෙමයි. ඒගොල්ලෝ ඒගොල්ලන්ගෙන්ම ගන්නවනේ. එහෙනම් පුතේ සියලුම ජීවීන්ට ඇත්තටම ගත්තොත් අවශ්‍ය ආහාර නිපදවන්නේ ප්‍රභා සංශ්ලේෂණයෙන්. සියලුම ජීවීන්ට අවශ්‍ය අපි කියන්නේ විෂම පෝෂීන්ට අවශ්‍ය ආහාර නිපදවන්නේ ශාක. එක. හොඳට අහගෙන. තව එකක් තියෙනවනේ පුතේ දැන් ඔයාලා දන්නවනේ මේ කොයිඩ් එහෙම හැදුනාම හුස්ම ගන්න බෑනේ අපිට පුතේ නිමෝනියාත්වයක් හැදිලා නේද? එතකොට අපිට ශ්වසනයේදී රුධිරයට අවශ්‍ය වෙන ඒ ඔක්සිජන් එක්කනේ ආහාර දහනය වෙන්නේ. එතකොට මොකක්ද වෙන්නේ පුතේ? ජීවීන්ගේ ශ්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් ලබා දෙන්නේ ශාකවල ප්‍රභා සංශ්ලේෂණයෙන්. ප්‍රධාන කාරණා දෙකයි. ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් ලබා දීම, දෙවෙනි එක විෂම පෝෂීන්ට නැත්නම් ජීවීන්ට අවශ්‍ය ආහාර නිපදවා දීම මේ ලෝකයේ අතිශය වැදගත් ක්‍රියා දෙකක්. ඊට පස්සේ ඔයාලා දන්නවද දරුවනේ ඔයාලා මේ පරිසරයේ පුතේ වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වායුව වැඩි වුණොත් පෘථුවියේ වායු ගෝලයේ උණුසුම උෂ්ණත්වය වැඩි වෙනවා. හැබැයි ඔයාලා දන්නවද ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් පුරා ගන්නවනේ. එතකොට ගෝලීය උණුසුම ඉහළ යාම පාලනය වෙනවා. තාම හොඳයි නේ පුතේ. එහෙනම් පුතේ ගෝලීය උණුසුම ඉහළ යාම අඩු වෙනවා. කරුණු තුනයි. එතකොට පුතේ වායු ගෝලයට මිනිස්සු ඉන්ධන දහනයෙන් කාබන් ඩයොක්සයිඩ් එකතු කරනවනේ. ශ්වසනයෙන් කාබන් ඩයොක්සයිඩ් එකතු කරනවනේ. ඒ එකතු කරන කාබන් ඩයොක්සයිඩ් උරාගන්නේ වායු ගෝලයෙන්. එකම ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය. එහෙනම් පුතේ ශාක මගින් නැත්නම් ප්‍රභා සංශ්ලේෂණය මගින් වායු ගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩු කරනවා. ඔන්න ඔය කාරණා හතර 8 වසරේදී මතක තියෙන්න ඕන. මොනවයි දරුවනේ? එකක් අපි ඉගෙන ගන්නවා ප්‍රභා සංශ්ලේෂණයේ වැදගත්කම්. මේවා හයිලයිට් කරන්න ඕන. එකක් විෂම පෝෂී ජීවීන්ට සතුන්ට අවශ්‍ය ආහාර නිපදවීම. ජීවීන්ට ශ්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් වායුව ලබා දීම. ගෝලීය උණුසුම ඉහළ යාම පාලනය කිරීම. හරි නේද? හතරවෙනි එක වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යාම පාලනය කිරීම. ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන වැදගත්කම් හතරක්. උසස් පෙරදී අපි 8ක් විතර ඉගෙන ගන්නවා. දැනට අපි 4ක් ඉගෙන ගන්නවා. මොනවද ඔයාලට පුතාලා දුවලා ඕකේ තියෙන ගැටලු මොනවද? ඉක්මනට මගෙන් අහන්න. කොහොමද ඔයාලා දක්ෂ ළමයි වෙන්න ඕන. ඔයට වඩා ඔයාලා මගෙන් ගැටලු ගැන අහන්න ඕන. වෙන්ද අහන ප්‍රශ්න සත්මේ, ගීත්මේ, රෙහෙනේ, සෙනාදී, සියන්සා, රෙහෙනේ, සඳෙව්මා, වෙනුරේ, හිරුනේ, මිහින්රන්දෙව්, කොපතේ, විහංසා. මොනවද ගැටලු තියෙන්නේ? ගැටලු නැද්ද? ඕන ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන්ද? ඉක්මනට
මම පුතාලගෙන් විභාගයට ආපු ප්‍රශ්නයකට උත්තර අහනවා. හොඳද? මේ පාඩමෙන්. හරිද? පුතේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඔබෙන් අහනවා විභාගෙදී. හොඳට අහන්නේ මේ වාර විභාගයට ආපු ප්‍රශ්නයක්. පුතේ අහගෙන මෙන්න මේ රූපය අහන් ඉන්න කවුරු මේ රූපය විභාගයට දීලා පුතේ මේකේ මම නෑනේ මේ ආලෝකය කාබන් ඩයොක්සයිඩ් ජලය සහිතව නම් කරලා මේ රූපය දීලා තියෙනවා මේකේ පළවෙනි කොටසෙන් අහනවා පුතේ ඉහත රූපයෙන් දැක්වෙන ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට අදාළ ශක්ති ප්‍රභවය කුමක්ද ශක්ති ප්‍රභවය මේකේ ශක්තිය සූර්යාලෝක ශක්තිය සූර්යයාගේ සූර්ය ශක්තිය නැත්නම් ඇත්තටම සූර්යයාගේ ආලෝක ශක්තිය ශක්ති ප්‍රභවයනේ අහන්නේ එහෙනම් නම ලිව්වහම ඇති සූර්යයා කියලා විතරක් ඊළඟට ඔයාලට දීලා දෙනවා පුතේ රූපේ දැක්වෙන ක්‍රියාවලියට අදාළව වචන සමීකරණය හරිද වචන සමීකරණය දීලා තියෙනවා ඒකේ ඊතලෙන් දකුණු පැත්තේ ඔක්සිජන් දීලා තිනවා හිස් තැනක් තියලා තියෙනවා ඒ හිස් තැනට එන්න ඕන වචනය මොකක්ද කියලා අහනවා එතන ඔයාලා ගන්න ග්ලූකෝස් ඊළඟට ඔයාලගෙන් අහනවා ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය ප්‍රධාන සාධක 4 නම් කරන්න කියලා පුළුවන් නේද සූර්ය ශක්තිය කාබන් ඩයොක්සයිඩ් වායු ජලය හරිත ප්‍රද අපිට මම ආසයි සූර්ය ශක්තිය කියනවට වඩා ආලෝක ශක්තිය හරිත ප්‍රද කාබන් ඩයොක්සයිඩ් හා ජලය කියන එක ඊළඟට ඕගොල්ලන්ගෙන් අහනවා දරුවනේ ප්‍රභා සංශ්ලේෂණයේ ඇති වැදගත්කම් දෙකක් ලියන්න පුළුවන් නේද විෂම පෝෂණයට අවශ්‍ය ආහාර නිපදවීම තව එකක් අපිට පුළුවන් ශ්වසනයට ඔව් ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් වායුව ලබා දීම හරි මම හිතනවා පුතේ අද එක කොටසක් ඔයගොල්ලන්ට පැහැදිලි නේද? එච්චර අමාරු නෑ. හොඳට කියවන්නත් දෙයක් නෑ. අද ආයි ගෙදරදී මතක් වුණාම මේක පුතේ කතාවක් වගේ මතක තියාගන්න පුළුවන්. හරි නේද? එතකොට අපි පුතේ පළවෙනි ජීවී ක්‍රියාව ශාකවල ඉගෙන ගන්න උච්චරයි. පුතේ ඔයාලා බලන්න ඔය ෆාමසි වල තියෙනවා කොන්ඩිස් කියලා පොඩි කැට. ඔය නෙත් මිලයි සඳෙව්මලේ ගෙවල් වල නම් ඇති පොඩි ප්ලාස්ටික් පොඩි අර බාම් තියෙන කුප්පියක වගේ තියෙන පොඩි රුපියල් 30 ගානක්ද 40 ගානක්ද වෙනවා. ඔය කොන්ඩිස් වගේ දෙයක් ගෙනාවොත් පුතේ අද පුංචි පරීක්ෂණයක් ගෙදර කරන්න තියෙනවා. අපිට මේක කරන්න පුළුවන්. අපි කියලා දෙමු. අපි දෙවෙනි පුතේ ශාකවල සිදුවන ජීවී ක්‍රියාවලියක් විදියට අපි ඉගෙන ගන්නේ වැදගත් පුතේ මේක ඊට වඩා සංකීර්ණයි ශාක තුල ද්‍රව්‍ය පරිවහනය ශාක තුල සිදුවන ද්‍රව්‍ය පරිවහනය ශාක තුල ද්‍රව්‍ය පරිවහනය හරිද මොනවද මේ ද්‍රව්‍ය පරිවහනය කියන එකේදී දැන් පුතාලා දන්නවද ශාක තුල සිදුවෙනවනේ පුතේ ජෛව රසායනික ජෛව ක්‍රියාවලිය හොඳට අහගන්න එකක් ගන්නම් දැන් පුතාලට තේරෙනවනේ දැන් මේ ශාකය අපි ගත්තාම පුතේ මේ ශාකයේ මේ තියෙන්නේ අපි හිතන්නේ අල කියලා හරි මේ ශාක ඇතුලේ පුතේ එක ජීවී ක්‍රියාවලියක් සිදු වෙනවා ප්‍රභා සංශ්ලේෂණය හොඳට අහගන්න මේ ප්‍රභා සංශ්ලේෂණය සිදු වෙන්න නම් මේ බලන්න ශාක මුල් මගින් උරා ගන්න ජලය මේ ශාකය දිගේ පුතේ මෙතෙන්ට ගෙනියන්න ඕනනේ මෙතෙන්ට ගිහිල්ලා දෙන්න ඕන වායු ගෝලයෙන් උරා ගන්න කාබන් ඩයොක්සයිඩ් මෙතෙන්ට ගිහිල්ලා දෙන්න ඕන එහෙනම් ජෛව රසායනික ප්‍රතික්‍රියා සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය ඒ අවශ්‍ය තැන් වලට ගෙනියන්න ඕන හරිද එතකොට මොකද්ද වෙන්නේ මෙතන නිපද වෙනවනේ ආහාර ඔක්සිජන් පුතේ පරිසරයට නිදහස් කරන්න ඕන මේ ආහාර ටික ශාකයේ වර්ධක කොටස් වලටයි සංචිත අවයව කරා ගෙනියන්න ඕන එතන පුතේ ශාකයක් ඇතුලේ ජීවී ක්‍රියා සිදුවන තැනට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනියන්න ඕන
ඒ ක්‍රියාවලදී නිපද වෙන ඵල තියනවානේ. ඒ ඵල අවශ්‍ය තැන් කරා ගෙනහිල්ලා දෙන්න ඕන. අන්න ඒ ක්‍රියාවලිය, ඒ කියන්නේ ජෛව රසායනික ක්‍රියා සිදු වෙන තැනට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනහිල්ලා දීමයි ඒ ක්‍රියාවලිය නිපද වෙන ඵල අවශ්‍ය තැන් වලට ගෙනහිල්ලා දීමයි. තේරෙනවනේ? අපි සරලව කියනවා මේ ශාක ඇතුලේ එක තැනක ඉඳලා තව තැනකට සිදුවන ද්‍රව්‍ය පරිවහනය කියලා. ශාක තුල සතුන් තුල පුතේ පරිවහනය සිදු වෙන්නේ රුධිරය මගින්. අපි ඒක හොඳට ඊළඟ අවුරුද්දේ 9 වසරේ රුධිර සංසරණ පද්ධතිය ඊටාම සංකීර්ණව ඉගෙන ගන්නවා. එදාදී අපි ඕක ඉගෙන ගන්නවා. එතකොට ඔයාලගේ තියෙනවා 3 වෙනි පිටුවේ හොඳට බලන්න පුතේ ටියුට් එකේ highlight marker එකක් ගන්න. හරිනේ? මෙන්න මෙහෙම කොටසක් අපි ඉගෙන ගන්නවා. මේ බලන්න. ශාක තුල සිදුවන ද්‍රව්‍ය පරිවහනය කියන එකේදී හරිද? මෙන්න මේ කොටස අපි පටන් ගන්න පුතේ. මෙන්න මෙතන ශාක තුල ද්‍රව්‍ය පරිවහනය. මේ බලන්න. ශාක තුල සිදුවන ජෛව ක්‍රියාවලි සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යයි එම ක්‍රියාවල නිපද වෙන ඵල අදාළ ස්ථානවලට ගමන් කිරීම ද්‍රව්‍ය පරිවහනය ලෙස හඳුන්වනවා. මේ පුතේ මාතෘකාව highlight කරලා මෙන්න මේ පේලි දෙක highlight කරන්න. ශාක තුල සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යයි ඒ වයිදී නිපද වෙන ඵල ඒ අවශ්‍ය ස්ථාන කරා පරිවහනය කිරීම නැත්නම් ගමන් කිරීම අපි විද්‍යාවේදී හඳුන්වනවා ද්‍රව්‍ය පරිවහනය කියලා. හරි. මේ බලන්න පුතාට මම කියලා දීපු උදාහරණේ වායුගෝලයේ සිට හොඳට බලා ගන්න පූටිකා හරහා කාබන් ඩයොක්සයිඩ් වායුව පත්‍ර සෛල කරා පරිවහනය කිරීම. වායුගෝලයෙන් ගන්න කාබන් ඩයොක්සයිඩ් පූටිකා සිදුර හරහා පත්‍රයේ සෛල ඇතුළට ගෙනියන්න ඕන. හරිද? දෙක මූලකේශ හරහා මූලකේශ පසේ පුරා ගන්නවනේ. මූලකේශ හරහා පසේ සිට නේ පුතේ ශාක පත්‍ර කරා ජලය සහ ජලයේ දිය වෙච්ච ඛනිජ ලවණ පරිවහනය කිරීම. තුන්වෙනි එක ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවනු ලබන ආහාර පත්‍රවල සිට වෙනත් ස්ථාන කරා පරිවහනය කිරීම. එනම් පුතාලට සිද්ධ දැනෙන්න ඕන ශාක තුල සිදුවන පරිවහන ක්‍රියා වලට උදාහරණ වායුගෝලයේ සිට පූටිකා හරහා ශාක සෛල වෙත කාබන් ඩයොක්සයිඩ් ගමන් කිරීම. මූලකේශ වලින් උරා ගන්න ජලය සහ ඛනිජ සෛලම පටකයේ දිගේ පත්‍ර සෛල කරා ගමන් කිරීම. ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපද වෙන ආහාර සංචිත කොටස් කරා වර්ධක කොටස් කරා ගෙන යාම. ප්‍රභා සංශ්ලේෂණයෙන් නිපද වෙන ඔක්සිජන් ශාක දේහයෙන් පරිසරයට නිදහස් කිරීම පූටිකා හරහා. උදාහරණ ඔයගොල්ලන්ට මතකයි. දැන් තුනක් අපි කියලා දුන්නා. හොඳ දරුවෝ වගේ අපි තා පොඩි වෙලාවයි ඉගෙන ගන්නේ. හරිද? පුතාට අද මෙතන සම්බන්ධ වෙන්න දැන් අමාරු අයට මොනවද තියෙන්නේ? රෙකෝඩින් එකක් තියෙනවනේ. එතකොට පුතේ දැන් අද අපි ඉගෙන ගන්නවා හරිම වැදගත් තාර්කික පුංචි කොටසක්. මොකක්ද? මේ ක්‍රියාවලි ජීවිතයේ අද අපි අලුතෙන් ඉගෙන ගන්න පුතේ. අලුතෙන් ඉගෙන ගන්න දේ හරියටම ඉගෙන ගන්න ඕන තාර්කිකව මේකේ අදහස් වෙන්නේ මොකක්ද කියලා. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා පුතේ. ඔය ශාක තුල ද්‍රව්‍ය පරිවහනය වෙන පරිවහන යාන්ත්‍රණ කියන්නේ පුතේ ද්‍රව්‍ය පරිවහනය වෙන ක්‍රම තුනක් තියෙනවා. එකකට අපි කියනවා පුතේ විසරණය කියලා. මේකට අපි කියනවා මේ ඩිෆියුෂන් කියන පුතේ විසරණය. තව එකක් තියෙනවා පුතේ ආශ්‍රිතය කියනවා.
ආශ්‍රිතය ඔස්මොසිස් කියනවා. හරිද? තව එකක් තියෙනවා ක්‍රමයක් ස්කන්ධ ප්‍රවාහය කියනවා. මේකට පුතේ mass flow කියලා අපි කියනවා. හරිනේ? mass flow. හරිනේ? ක්‍රම තුනක්. ශාක තුල එක තැනක ඉඳලා තව තැනකට විවිධ ද්‍රව්‍ය පරිවහනය සිදු කරන යාන්ත්‍රණ ක්‍රම අපි ඉගෙන ගන්නවා පුතේ තුනක්. හරිද? එකක් විසරණය, එකක් ආශ්‍රිතය, අනෙක ස්කන්ධ ප්‍රවාහය කියන එක. හරිද? මේ තුන හරි සංකීර්ණයි. ඒක නිසා වෙන වෙනම ඉගෙන ගන්න ඕන. ශාකවල පුතේ එක් ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට ද්‍රව්‍ය ගමන් කිරීම තමයි ද්‍රව්‍ය පරිවහනය කියන්නේ. ඒවට උදාහරණ අපි ඉගෙන ගත්තා. එතකොට මේ පරිවහනය සිදුවන ක්‍රම තුනක් තියෙනවා ශාක දේහයේ. එකක් විසරණය, තව එකක් ආශ්‍රිතය, තව එකක් ස්කන්ධ ප්‍රවාහය. පැහැදිලිද? ක්‍රම තුනක් තියෙනවා. මම මේකෙන් උගන්වනවා එක ක්‍රමයක් පුතේ. එකක්. අද අපි ඉගෙන ගන්නවා මෙතන විසරණය කියන ක්‍රියාවලිය. මේකට අපි කියනවා ඉංග්‍රීසියේදී ඩිෆියුෂන් කියලා. හරිනේ? විසරණය. පුතාලා ඔය මම කොන්ඩිස් කතාවක් කිව්වනේ. මම හරි ආසයි ඔයාලට මේ ක්‍රියාවලිය කරන්න පුළුවන් නම් හරි ලේසි මෙහෙම. පුතේ ෆාමසි වල තමයි කොන්ඩිස් තියෙන්නේ. මම හිතන්නේ බිනුතිට එහෙම බිහිඳු අයියට කියවම ටක් ගාලා ඕක කරලා දෙනවා. ගෑනු ළමයින්ට උනත් ඕක තනියෙන් කරන්න පුළුවන්. මෙහෙම දෙයක් ගන්නවා. පුතේ අපිට ගන්න පුළුවන් හොඳ සුදු පාට වීදුරුවක්. අපිට නෑනේ බීකර. මම මෙතන ලියනවා බීකරය. මේ බීකරයට පුතේ අපිට පුරවන්න පුළුවන් මේකේ ජලය. මේ බීකරයට අපිට ජලය දාන්න පුළුවන්. හරිද? මේකට ජලය දානවා. මේ බීකරය. හරිද? ඊට පස්සේ ජලය දාලා අපි පුතේ කොන්ඩිස් කියලා කියන්නේ විද්‍යාවේදී පොටෑසියම් සහ මැංගනේට්. ඒක හරි ලස්සන පුතේ දම් පාටයි. කැට කළු පාටට හොරුයි. ජලයේ දිනුනහම ලස්සන දම් පාටක් එනවා. හරිද? අපිට ක්‍රම දෙකක් තියෙනවා. දැන් මේකේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම පුතේ ජලයේ තියෙන්නේ ජලාංශුනේ. එතකොට අපි කරන්නේ අපිට ක්‍රම දෙකක් තියෙනවා. කොහොමද දන්නවද? ඉටිපන්දමක් පත්තු කරලා පුතේ අර කිරි වැටෙනවනේ. එතකොට පුංචි ඉටි බෝලයක් හදනවා. අතින් පොඩ්ඩක් රස්නේ පිට කරලා මොකක්ද කරන්නේ? ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රමය අමාරුයි. ලේසි ක්‍රමය මම කියන්නම්. මේව කරමු. අපි ගන්නවා පුතේ පෑනක්. දරහමින් මේ පෑනක් අරගෙන මේ පෑන ගත්තනම් මේක ගලවලා මේකේ තියෙන කූර අයින් කරනවා. හරිද? අයින් කරලා දැන් මේකේ සිදුරක් නේ තියෙන්නේ. මේක පුතේ මේ පෑන් බටේ එතකොට ජලය ඊට උඩට තියෙන්න බෑ. මේ පෑන් බටේ මෙහෙම ජලය උඩට එන්න තියලා පුංචි කඩදාසි ගොඩක් ගන්න පුළුවන් නේ. ගහලා පතුලේ සිදුරක් හදලා මේ සිදුරට ඔය කඩදාසි ගොඩ දානවා. දාලා මේ කඩදාසි ගොඩ ඇතුළට දානවා අර කොන්ඩිස් කැට ටිකක්. එතකොට මේ පෑන් බටේ ඇතුලෙන් එනකොට ජලයේ ගෑවෙන්නේ නැහනේ. එතකොට අපිට පුළුවන් පුතේ මේ පතුලට හරිද? මෙන්න මේ පතුලට කොන්ඩිස් කැට ටිකක් එකතු කරන්න පුළුවන්. මේ කොන්ඩිස්. හරිනේ? ඊළඟට ටික වෙලාවක් යනකොට මොකද්ද ගන්නවද වෙන්නේ? දැන් ජලය අවර්ණයනේ. හරිද? ජලය අවර්ණය. එතකොට පුතේ පොඩි වෙලාවක් යනකොට මේක තුල ලස්සනට ධාර විදියට පුතේ මේ දම් පාට මේ ජලය තුලින් උඩට පැතිරෙනවා ඉහළට. අර කොන්ඩිස් දැන් මෙතන තියන්නේ පුතේ හේතුව මොකක්ද? කොන්ඩිස් දමපු තැන. හොඳට අහන්න. කොන්ඩිස් දාපු තැන කොන්ඩිස් අංශු වැඩි. උඩ ප්‍රදේශයේ කොන්ඩිස් අංශු නැහැ.
එතකොට වෙන්නේ පුතේ මේ ජලය කියන මාධ්‍ය තුලින් හොඳට අහගෙන ඉන්න. දැන් මෙතන කොන්ඩිස් අංශු ගොඩාක් වැඩිනේ. ඉහළ ප්‍රදේශයේ කොන්ඩිස් අංශු අඩුයි. එතකොට වෙන්නේ පුතේ ඩිංගක් අමාරුයි වචනේ මේ කොන්ඩිස් අංශු වැඩි තැන ඉඳලා කොන්ඩිස් අංශු අඩු තැනට මේ ජලය කියන මාධ්‍ය තුලින් පුතේ මේ කොන්ඩිස් අංශු ගමන් කරනවා. එතකොට අර දම් පාට වර්ණය පැතිරෙනවා. එතකොට මෙතන වෙලා තියෙන්නේ විද්‍යාවේදී මොකද්ද? අංශු ප්‍රමාණය වැඩි තැන ඉඳලා අංශු ප්‍රමාණය අඩු තැනට අංශු ගමන් කරලා තියෙනවා. පැහැදිලිද? එතකොට දැන් පුතාලා බලන්න පරිසරයේ මෙන්න මෙහෙම දෙයක්. සරලව හිතන්න. මොනවද? එකක් මම කිව්වොත් පුතේ මෙහෙම පුතාලා දකින්නවද දැන් ඔයාලා ඈත තැනක දෙහි ගෙඩියක් දොඩන් දෙල්ලක් මිරිකුවොත් ඒකේ වාෂ්පශීලී අංශු තියෙනවනේ. තව දුරක ඉන්න කෙනෙකුට පැංගිරි සුවඳ දැනෙනවා. ඒකට හේතුව අර දෙහි ගෙඩිය හෝ දොඩම් ගෙඩිය පොඩි කරන තැන වාෂ්පශීලී අංශු වැඩි. එතකොට වෙන්නේ ඒ අංශු පුතේ වාතය තුලින් පැතුරුනහම තව තැනකට ඒ අඩු තැනට අංශු ගමන් කරනවා. දැන් පුතාලා හිතන්න පුතාලා සෙන්ට් ගහනවා ඇඟට. කොහේ හරි යනකොට සෙන්ට් එකක් ගහනවා. එතකොට සෙන්ට් එක ගැහුවාම තමන්ගේ ඇඟේ අර සුවඳ වාෂ්පශීලී අංශු වැඩි. එතකොට එතන ඉඳලා ඒව ඉවතට පැතිරෙනවා. ඒතකොට වාතය තුලින් ඒ අංශු ගමන් කරනවා. තේරෙනවද? එතකොට බලන්න පුතාලා පළතුරු ගෙඩියක ඉදුණු සුවඳ, සෙන්ට් සහ පවුඩර් වල සුවඳ, ගඳ සුවඳ දෙකම එහෙමයි පුතේ වාතයෙන් පැතිරෙනවානේ. එතකොට කොන්ඩිස් අංශු ජලය තුල ඉඳලා වැඩි තැන ඉඳලා අඩු තැනට පැතිරෙනවා. මෙන්න බලන්න පුතේ අපි හරි ලස්සන අර්ථ දැක්වීමක් කියන විද්‍යාවේ විසරණය කියන එකට. හරිනේ? විසරණය කියන එකට කියනවා පුතේ මෙන්න මෙහෙම කතාවක්. අද අපි ඉගෙන ගන්නේ මේ පොඩි කොටසක් මේ බලන්න. විසරණය කියලා කියන්නේ පුතේ අංශු සාන්ද්‍රණය වැඩි ස්ථානයක සිට. හොඳට අහගෙන ඉන්න. අංශු සාන්ද්‍රණය කියන්නේ අංශු සංඛ්‍යාව. අංශු සාන්ද්‍රණය වැඩි ස්ථානයක සිට අංශු සාන්ද්‍රණය අඩු ස්ථානයක් දක්වා මේ වචනේ හරි වැදගත්. මාධ්‍යයක් තුලින් අංශු ගමන් කිරීම විසරණය ලෙස හඳුන්වයි. හොඳට අහගෙන ඉන්න. අංශු සාන්ද්‍රණය වැඩි ස්ථානයක සිට අංශු සාන්ද්‍රණය අඩු ස්ථානයක් දක්වා මාධ්‍යයක් තුලින් අංශු ගමන් කිරීම විසරණය ලෙස හඳුන්වයි. ගැටලුවක් නැහැනේ. මේ අර්ථ දැක්වීම මාතෘකාවට ඉරක් ගහලා මේක හයිලයිට් කරනවා. හරිද? අපි තා පොඩි කොටසයි ඉගෙන ගන්නේ. පුතේ මේ බලන්න මේ රූප සටහනේ ඔය මං කිව්ව කතාව. මෙන්න මෙහෙම ගන්න. මෙතන ඊතලයක් ගහලා මෙතෙන්ට ඊතලයක් ගහන මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට කොන්ඩිස් අංශු සාන්ද්‍රණය වැඩි. මෙතන ඉඳලා මෙතෙන්ට ඊතලයක් ගහන මෙතෙන්ට කොන්ඩිස් අංශු සාන්ද්‍රණය අඩුයි. එතකොට වැඩි තැන ඉඳලා අඩු තැනට අංශු ගමන් කරනවා. හරිද? හරි. එන්න පුතේ මෙන්න මේ යට තියෙන හිස්තැන් තැන මෙන්න මෙතන. ඔයාලට පොඩි කොටසක් ලියන්න තියෙනවා. පුතේ මේ විදිහට ලියන්න. ඔය කියන රූප සටහනේ කරුණු පැහැදිලි කරන්න. හරිනේ මෙතන යටින් ලියන්න. ජලයට දැමු ජලයට දැමු කොන්ඩිස් කැටය මෙන්න මේ කියන තැන ජලයට දැමු කොන්ඩිස් කැටය අසල කොන්ඩිස්
අංශු ප්‍රමාණය වැඩිය. කොන්ඩිස් අංශු ප්‍රමාණය වැඩිය. හරිද? ලියන්න. ජල බීකරයේ මේ කියන තැන ජල බීකරයේ ඉහළ ප්‍රදේශයේ කොන්ඩිස් අංශු ප්‍රමාණය ඇලයිරක් සාන්ද්‍රණය අඩුය. කොන්ඩිස් අංශු ප්‍රමාණය ඇලයිරක් සාන්ද්‍රණය අඩුය. හරිනේ? එවිට කොන්ඩිස් අංශු සාන්ද්‍රණය මේ කියන තැන පුතේ එවිට කොන්ඩිස් අංශු සාන්ද්‍රණය වැඩි තැන සිට කොන්ඩිස් අංශු සාන්ද්‍රණය වැඩි තැන සිට කොන්ඩිස් අංශු සාන්ද්‍රණය වැඩි තැන සිට කොන්ඩිස් අංශු සාන්ද්‍රණය අඩු තැන දක්වා ජලය තුළින් කොන්ඩිස් අංශු ගමන් කරයි. හරිද? කොන්ඩිස් අංශු ගමන් කරයි. එනම් විසරණය වේ. පුතේ අද දවසේ අවසාන පුංචි කොටස මේ ඉගෙන ගන්නේ මොකක්ද? තේරෙනවනේ? පුතේ මෙන්න මේ කොටස මොකක්ද? පුතාලට උදාහරණ මතක තියෙන්න ඕන. අංශු සාන්ද්‍රණය වැඩි තැන ඉඳලා අංශු සාන්ද්‍රණය අඩු තැන දක්වා අංශු ගමන් කිරීමනේ විසරණය කියන්නේ මාධ්‍යයක් තුලින්. එතකොට පුතේ මේ බලන්න. ශාක තුල පුතේ විසරණය සිදුවන අවස්ථා ඔයාලට විභාගෙදී අහනවා. ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය වන කාබන් ඩයොක්සයිඩ් වායුව. හරිනේ? වායු ගෝලයේ සිට ශාක පත්‍ර තුලට ඇතුළු වීම එකක්. හොඳට අහන් ඉන්න. එකක් පුතේ ඔය ටියුබ් එකත් එක්ක අපි බලන් ඉමු. මොනවද? ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය වන කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයේ සිට ශාක පත්‍රයට ඇතුළු වීම. එක. දෙවෙනි එක තියෙනවා පුතේ ඒක ඇතුළු වෙන්නේ විසරණය වෙන්නේ කූටිකා හරහානේ. දෙවෙනි එක තියෙනවා ශ්වසනයට අවශ්‍ය ශාකවල පුතේ ශ්වසනයට අවශ්‍ය වන ඔක්සිජන් වායු ගෝලයේ ඉඳලා කූටිකා හරහා පත්‍ර තුලට විසරණය වෙනවා. දෙවෙනි එක. 3 ප්‍රභා සංශ්ලේෂණයේ අතුරු ඵලයක්නේ ඔක්සිජන් ශාක පත්‍රවල ඉඳලා කූටිකා හරහා වායු ගෝලයට එනවා. 3 4 ශාක ශ්වසන ක්‍රියාවලියේ පළවන කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප කූටිකා හරහා පිටතට විසරණය වෙනවා වායු ගෝලයට. හරි නේද? එහෙනම් ඔයාලට පුළුවන් වෙන්න ඕන දරුවනේ මෙතන
මොනවද? ශාක තුල විසරණ ක්‍රියාවලිය සිදුවන අවස්ථා දෙකක්වත් මතක තියෙන්න. හරි නේද? අපිට පුළුවන් එහෙමනම් පුතේ මොකක්ද? ඊළඟ දවසේ. හරිනේ? ඊළඟ දවසේ අපේ සාමාන්‍ය දවසේ අපි මෙතන ඉඳලා පුතාට පුළුවන් නම් ඔය කොන්ඩිස් ටිකක් හොයාගෙන ඔය ප්‍රැක්ටිකල් එක කරලා බලන්න පුතේ. හොඳද? සල්ලි දීලා කඩවල් ගන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පුළුවන් නම් විතරක් මොකද්ද වෙන්නේ? ඔයගොල්ලන්ට ඔක කරලා බලන්න පුතේ. හරිනේ? අපි ඉස්සරහදී මේකේ වෙන කොටස් ඉගෙන ගන්නවා. හරි නේද? හරිනේ? එතකොට මම ෂුටක් ස්ක්‍රීන් ෂෙයාර් අයින් කරන්නම්. හරි නේ පුතේ? හරි. මට දැන් විනාඩියක් ඔයාලට අවස්ථාවක් තියෙනවා